Tomorrow, after that, we will end with Tama Adrin, Api Purana, Vivanas, Savior, we will now a current to Hanakiawan, Tamaha, over the last and the Krishna. महिमान्वित तेजान्वित पराक्रमवंत सुदनामेन आचार करනවා අද දවසේ මම හිතන්නේ තා විශේෂිත දවසක් මගේ දේව සේවී ජීවිතය තුළ ඒ වගේම අපොස්තලික සභාව තුළ විශේෂත්වයක් උනාසය ඇති කර තිබෙනවා. ඔබ දන්නවා පාස්ටර් නිහල් වික්‍රමරත්න අපොස්තලික දේව සභාවේ ස්වාමීන් වහන්සේ දිනාවා වූ දේව සේවකෙක් වගේම ශාමිනී ප්‍රේමණීය සහෝදරිය අපි එකට අපොස්තලික දේව සභාවේ සේවය නගා සිටුවන්ට සේවය කරා වූ අයලස අපේ දෙවියන් ආශිර්වාද අනුග්‍රහය ගැන ස්තුති කරනවා. නමුත් අපේ සම්බන්ධතාවයේ තිබෙන සමීපතාවය ටිකක් අඩුව තිබුණා පසුගිය කාලවල වල. දේව වචනේ දේශනාකාරයක පොතේ සඳහන් කරනවා සෑම දෙයකම වේලාවක් තිබෙනවා කියලා. මම මේ රෝමානු කතෝලික පූජකයෙක් වෙන්න ඉගෙන ගන්න කාලේ අපිට මේ ගොඩක් බයිබලයේ අපි දන්නේ නැහැ. නමුත් කෙටි කොටස් අපට උගන්වනවා. ඉතින් සිංහල භාෂාවෙන් නෙමෙයි සමහර වැඩි අපට උගන්වන්නේ ලතින් භාෂාව. ඒ කාලේ කියනවා omnia tempus habent omnia locum habent. ඉතින් අපි ඉච්චරම මේ බයිබල් පද දැන සිටියේ නැහැ. අපට උගන්වු කාරණේ තමයි සෑම දෙයකම වේලාවක් තිබෙනවා, සෑම දෙයකම ස්ථානයක් තිබෙනවා කියා දේශනාකාරයගේ පොතේ සෑම කාරණා පිළිබඳ කාල ප්‍රස්තාවල් තිබෙන බවට දේශනාකාරයගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන කාරණේ තමයි මේ ලතින් භාෂාවෙන් අපි ඔය වැකිය දැන සිටි සෑම දෙයකම ප්‍රස්තාවක්ද ආසියට තිබෙන සෑම කාරණාවට කාලයක්ද ඇත කියා දේශනාකාරයගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියේ. එලෙසම දෙවියන් වහන්සේ ස්තුති කරනවා අද දවසේ ඔබ මාධ්‍ය සිටින ලැබීම ගැන. කිරිමැටියාගාර සභාවට අලුත් ස්ථානයක් නෙවෙයි. අපි මේ ස්ථානයේ පැමිණ දෙවියන් වහන්සේ නමස්කාර කර සහෝදරත්වයේ පවත්වගෙන ගියා. ඉතින් මේ සහෝදරත්වය හා ප්‍රේමය වැඩි වර්ධනය කරගන්න බාබර කලින් වගේ සම්බන්ධතා කියන එක මම නවසීලන්ත බයිබල් විදුහලේ ඉගෙන ගත්ත 1990 මේ ඉගෙන ගත්තට පස්සුව ශිෂ්‍යෝ එක එක්කෙනා ලිව්වා මොනවාද තමුන් ඉගෙන ගත්තා වූ දේවල් බයිබල් විදුහලේ වැදගත්. ඒ කාලේ නවසීලන්ත බයිබල් විදුහලේ ඉගෙන ගත්ත එක ශිෂ්‍යෙක් අපේ පරිපාලක ලේකම්ව සිටියා. ඔහු පත්තරයට ලිව්වා නවසීලන්ත සභාවේ නිල පුවත්පතට මම බයිබල් විදුහලේ ඉගෙන ගත්ත ඉතාම වැදගත්ම දේ තමයි කියලා සම්බන්ධතා කියන දේ. relationships. මම බැලුවා මොකක්ද මේ එයා ඉගෙනගෙන තියෙන ලොකුම දේ relationships. මම විශේෂයෙන් කියන දෙයක් මම ඉගෙන ගත්ත කාලේ වැදගත් දෙයක් කියන්නේ මම කියනවා මිෂනරි සේවය ගැන මගේ විශේෂ අවධානයක ශිෂ්‍යෝ වැදගත් දෙයක් තිබුණා. මම එතන සිට
මේ ශිෂ්‍යයා කියාපු දේ එනම් සම්බන්ධතාවය. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අපි සම්බන්ධතාවයේ සෙනග. හලෙලුයා. අපි අපගේ දෙවි පියාණන් වහන්සේ සම්බන්ධතා ඇතිව සිටින්න තමයි අපිව වැව්වේ. නමුත් සම්බන්ධතා කියන දෙයටම තමයි අභියෝගයක් ඇති වෙන්නේ. අපි දන්නවා ස්වර්ගික ස්ථානවල ඇති වුණා වූ මහා ඒ අර්බුදයක ප්‍රතිඵලයක් හැටියට උත්තරීතර දූතෙක් සිටියා වූ ලුසිෆර් රින් වෙලා ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්න ගත්තා, මනුෂ්‍යයන්ට විරුද්ධව ක්‍රියා කරන්න ගත්තා. එතන අපිට බලන්න ඒ ස්ථානයේ සම්බන්ධතාව ගැටලුවක් ඇති වෙනවා. නමුත් දෙවියන් ස්තුති වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට ආවේ සම්බන්ධතා නැවත පිහිටවනවා. හලෙලුයා. ජේසුස් වහන්සේගේ පැමිණීමේ අර්ථය නැවත සම්බන්ධතා සුවපත් කරන්න, සම්බන්ධතාවල් නැවත මිහිරි කරලා ආශිර්වාද කරන හැබැයි විශාල මිලයක් උන්වහන්සේ සඳහා ගෙවුවා. ඉතින් මගේ ප්‍රධාන දේශනය මේ නෙවෙයි. නමුත් මේ වචනය සාක්ෂියක් හැටියට වැදගත් වෙනවා. ඒ තමයි සම්බන්ධතාවල් අපිට නැවත දියුණු කරගන්න දෙවියන් අසුදුන කරුණාව නිසා අපිට මේ ස්ථානයේ එන විට අපගේ සහෝදරී ශාමිනී ඇතුළු ගායිකාවන්ගේ නමස්කාර කාලය ඇසෙන විට අපිට මහත් ප්‍රීති සන්තෝෂයක් ඇති වුණා. හලෙලුයා. සහෝදරියගේ ගීතිකා ලංකාව විතර නෙමෙයි ලෝකේ මම දවසක් ඉතාලියේ වාහනයක ගමන් කරගෙන යනකොට ගීතිකාවක් ඇහෙනවා. ඉතින් මම ඇසුවා යන්නේ කෙනාගෙන් මොකද දන්නවද මේ ගීතිකාවක් නෑ මම දන්නේ මේක ලංකාවේ මේ ගීතිකාව. නෑ මම කිව්වා මේ කටහඬ ඇහිච්ච ගමන්ම මම දන්නවා කියලා මේ ගායිකාව කවුද? හලෙලුයා. ඉතින් ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඔබ සභාවක් ලෙස දෙවියන් වහන්සේට ඉදා අනරගී ඉදාම ආශිර්වාදවත් නමස්කාර කාලය ගත කරා. ඒ වගේම පාස්ටර් නිහාල් සහ අපි අතර සම්බන්ධතාවය නොකඩවා මේ කාලේ සිට වරින් වර අපි හමු වෙනවා, කතා කරනවා. අපි මේ සම්බන්ධතාවල පැවතුණා. ඉතින් මම මේ ගැන පස්සෙ අපිට කතා කරන්න පුළුවන් කරුණු. නමුත් පළමු කර පාස්ටර් නිහාල්ට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ දේව මෙහෙට ආරාධනා කිරීම ගැන උන්වහන්සේ ඔබ සභාවේ කර තිබෙන සියල්ල ගැන උන්වහන්සේ ස්තුති කරන අතරම දෙවි ස්වාමීන් වහන්සේට අපි සියලු මහිමය, ගෞරවය, ප්‍රශංසා පුද කරමු. ඔබ දන්නවා අපොස්තලික සභාව ලෝකේ රටවල් 60 ගණනකට වඩා ලෝක ව්‍යාප්ත අපොස්තලික සභාවක්. ලෝකේ අලුතෙන්ම රුසියාව, චීනය, වියට්නාමය, මැලේසියාව දිනෙන් දින තව අලුත් රටවල් කරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් 9ම අපොස්තලික සභාව ව්‍යාප්ත වෙලා තිබෙනවා. දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික්ක 25 ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඉතින් ඒ ආරම්භ කාලයේ සිට පාස්ටර් නිහාල්, පාස්ටර් සෑම් වික්‍රමරත්න සමග ඒ ආරම්භක පාලකතුමා සමග අපි සේවයට එන්නත් පෙර මටත් එන්න ඉස්සර වෙලා පාස්ටර් නිහාල් දේවසේනී සිටියා වූ එදා යෞවනේ ඊට පස්සේ විවාහ වුණා. අපි විවාහක පවුල් ලෙස දෙවියන් වහන්සේට එකට සේවය කරා. ඒ නිසා දෙවියන් වහන්සේගේ සේවයේ තිබුණා ඔය හවුල්කාරකම, කොටස්කාරකම ස්තුති කරන අතර ලබන වසර අපොස්තලික සභාව ලෑස්ති වෙනවා අපේ 50 වෙනි වර්ෂය සිහිපත් කරන්න. උන්වහන්සේ දැනට මේ 50 වෙනි වසර සඳහා දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටින නිසා උන්වහන්සේට මම ස්තුති කරනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අපි දේව වචනයේ හැරෙමු. රෝම පොතේ නවවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට පස්වෙනි පදේ දක්වා සභාව කෙරෙහි කියමු. මට බලවත් ශෝකයේද හෘදයේ නිරන්තර වේදනාවද තිබේයයි බොරුණු කියා ක්‍රිස්තුස් වහන්සේ තුළ සැබෑව කියවි. ඒ බවට සුදාඥානන් වහන්සේ තුළ මාගේ හෘද සාක්ෂිය මාර්ග සාක්ෂි දෙයි. මාංශාකාරයෙන් මාගේ න්‍යායන් වූ මාගේ සහෝදරයන් උදෙසා
ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වී ශාපලද්දෙක් වෙන්න පුළුවන් නම් ඊටත් කැමති වෙමි. ඔහු ඊශ්‍රායල් වරුය. පුත්‍රකමත් මහිමයත් දිවිසුමත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයක් පොරොන්දුත් ඔවුන්ගේය. පියවරද ඔවුන්ගේය. මාංසාහාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙත් ඔවුන්ගේය. උන්වහන්සේ සියල්ලන්ටම උතුම් වූ සදාකාල ආශිර්වාදවත් දෙවියන් වහන්සේය. ආමේන්. මාගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, මේ යුගයේ මේ කාලේ ශ්‍රී ලංකාවේ පවා මහත් මනුෂ්‍යයන් තුළ හැඟීමක් ඇති වෙලා තිබෙනවා. මොකක්ද අපේ රටට වෙන්න යන්නේ, ලෝකෙට සිදු වෙන්න යන්නේ කියලා දැන් ජනතාව අතර ඇති වී තිබෙනවා උනන්දුවක්. ඔබ දන්නවා සමහර අය ඇති මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මොකද්ද නේද ලෝකය විනාශ වෙන්න යනවාද මොනවද කියලා සාකච්ඡාවල් විවිධ මට්ටමින් තිබෙනවා. නමුත් ලෝකයා මේ ගැන ලෝකෙට වෙන්න යන්නේ මොනවද කියලා කතා කරන්න දැන් ටිකක් උනන්දුවක් දක්වුවත් දෙවියන් වහන්සේගේ සෙනගවන අපි අන්ධකාරයේ සිටිනා වූ ජනතාවක් නොවේ. මහෝත්තම දෙවියන් වහන්සේ අපට සියල්ල උන්වහන්සේගේ වචනය තුලින් එළිදරව් කර තිබෙනවා. විශේෂයෙන්ම අපි පෙන්තකොස්ත සභාව ලෙස අපිව හඳුන්වනු ලබනවා. ඒක අන්දමකින් අපගේ විශිෂ්ටතම බලාපොරොත්තු තමයි අපගේ ප්‍රේමාන්ත ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජසින් බලයෙන් මහිමයෙන් පරාක්‍රමයෙන් නැවත පැමිණීමේ ඒ උනන්දු බලාපොරොත්තුවෙන් යුක්තව සෙනගව සූදානම් කිරීමට සදෝ පෞල්තුමා කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ සෙනගව පුහුණු කරලා පවිත්‍ර කරලා ඔවුන්ව සූදානම් කරලා ඔප්පු කරන්නට ඒක තමයි වගකීම කියලා පෞල්තුමා කියනවා. මෙලෙස කොලොස්සේ පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ කියනවා අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනුමතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාරයෙන් ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේව ප්‍රකාශ කරමු. එනිසා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී සූදානම් වූ සභාව සූදානම් කිරීමේ කාර්යය අපි යෙදලා සිටිනවා. මම දෙවියන් වහන්සේ දුන්නා වූ දේව අනුග්‍රහය පරිද්දේ අපි එක්කෙනාට විවිධ ටැලන්ට් විවිධ දේමනාවන් දෙනවා. ඒ දේමනාවල් අනුව අපි සේවය කරනවා. අපි සතුටු වෙනවා අපේ පුතා ශෙහන් ගායපු ගීතිකාවක් මේ ස්ථානයේ ඔබ ගායනා කරන ඇතුලේ පුතාට තියෙන විශේෂ සංගීත ටැලන්ට්. හැබැයි මට ඒ ටැලන්ට් නැහැ. මම සේවය කරන කාලේ ගියා මේ මොකද ගිටාර් ගහන්න ඉගෙන ගන්න කවදාකවත් අද වෙනකන් නම් ගිටාර් ගහුවේ නැහැ. මගේ පුතාලා දෙන්නට පුළුවන් මට ටියුෂන් දෙන්න. හොල එක එක කාලේ ටැලන්ට් සහ දීමනා විවිධයි. ඉතින් මට තිබුණ එක ටැලන්ට් එක තමයි මේ මම බොහොම එක මම විශේෂයෙන් හඳුනාගෙන තිබුණේ නැහැ. කල්යද්දි තමයි මම පොතපත් පරිවර්තනය කරන්න පටන් ගත්තා. ඉතින් මේ මෑත කාලේ පරිවර්තනය කරපු පොතක් තමයි හෝම ඩන්කන්ගේ The King is Coming කියන පොත. යේසුස් ක්‍රිස්තුස් රජාණන් වහන්සේ නැවත මෙලොවට පැමිණෙන්නේ. අපි ඒක ප්‍රසිද්ධ කළා පොත් 1000ක්. නමුත් දැන් පොත් අවසానයි ඉල්ලනවා. ඒක ගැන යාඥා කරන්න ඔබට පුළුවන්. එහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ ආසන්න කරුණු 90 ගානක් අපි දැක්කා. අපි දන්නවා මේ සිටින්නේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පමණක් ඉංග්‍රීසියෙන් සදා කියනවා බයිබලයේ තිබෙන වචනය තමයි අවසානයේ පමණක් නෙමෙයි අපි සිටින්නේ අවසානයේත් අවසාන. අවසානයේ කියලා අවුරුදු 2000කට ඉස්සෙල්ලා කිව්වා පේතෘතුමාලා අවසානයේ අපි සිටින්නේ. ආමෙන්. ඉතින් මෙහිදී ඔබට විශේෂයෙන් කියන්න කැමති උනේ ලකුණු අතර ඊශ්‍රායල් ජනතාව විශේෂ ලකුණු. මම සතුටු වෙනවා ඔබ කිලිමැටියාගාර සභාව වැඩිට ඔබේ අද මේ දවසේ ඊශ්‍රායලය ගැන පාස්ටර් දිහා කිව්වා ඊශ්‍රායල් සිටින ශ්‍රී ලාංකිකයෝ ගැන මම දන්නේ පාස්ටර් දිහා දන්නවා ඇති කියලා මම හිතන්නේ පාස්ටර් දිහා මොකටද දන්න වෙන අපේ ජස්ටිගේගේ දරුවෝ දන්න ඒගොල්ලෝ සිටිනවා. ඉතින් ඊශ්‍රායල් රට ගැන ඊශ්‍රායල් ජනතාව ගැන
අපි අවධානය දකින්න ඕන මේ අවසාන කාලයේ ලකුණක් නිසා. දැන් මෙහිදී සිදු පෞල්තුමා ඊශ්‍රායල්ගේ නොයදහිල්ල ගැන ප්‍රේරිතයන්ගේ ශෝකය කියලා එතුමා බලනවා පෞල් අපොස්තලතුමා යුදෙව් ජනතාව අතරින් ආපු කෙනෙක්. එතුමා කියන මට බලවත් ශෝකයක් හෘදේ නිරන්තර වේදනාවක් තිබෙනවා. තමන් ලැබූ ආශිර්වාදයෙන් සතුටු වෙන්න නෙමෙයි. අපිට පුළුවන් මට ආශිර්වාද ලැබුණා, මට මිදීම ලැබුණා, මට සදාතන ජීවිතය ලැබුණා, මට දේවදරුකම ලැබුණා, මට දැන් ස්වර්ගයේ සහජිකයි. අපිට මේ ප්‍රීති සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් දේවදරුවෙනි මෙහි අපේ මේ බලවත් දේවදාසයෝ අපොස්තලතුමා මොනවද කියන්නේ? එතුමට බලවත් ශෝකය හෘදේ නිරන්තර වේදනාව තිබෙනවා කියලා බොරු නොකිය ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තම කියනවා කියලා කියනවා. මොකක්ද මේ වේදනාව? මොකක්ද මේ හෘද වේදනාව? මොකක්ද මේ ශෝකය? ඒ වගේ සුද්ධාත්මයන් වහන්සේ මගේ හෘද සාක්ෂි සමග සාක්ෂි දෙනවා කියලා ප්‍රකාශ කරනවා. මොකද කාරණේ කියලා තුන්වෙනි පදේ කියනවා මාංශාකාරයෙන් මගේ නෑයන් වූ මගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වී සාපලත් කරන්න පුළුවන් නම් ඊට කැමති භයංකාර ප්‍රකාශනයක් මෙසුදෝන්තය ප්‍රකාශ කරනවා. මොකක්ද? මාංශාකාරයෙන් මගේ නෑයෝ මගේ සහෝදරයෝ ඔවුන් ගැන තිබුණා වූ මහත් වූ වේදනාව. ඊශ්‍රායල් ජනතාව ගැන තිබුණා වූ වේදනාව. එයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දන්නවා ඊශ්‍රායල් ජනතාවගේ කතාව. දෙවියන් වහන්සේ විශේෂ ආකාරයෙන් උන්වහන්සේගේ මේ මිදීමේ සැලැස්ම ගෙන යාමේ උත්පත්ති පොතේ ඉඳලා තිබෙන මිදීමේ සැලැස්ම ක්‍රියාත්මක කරගෙන යන අතරදී අපේ විශේෂත්වයක් ගන්නවා ආබ්‍රහම කැඳවීම. ඊට පස්සේ ආබ්‍රහම්ගේ වංශය, ආබ්‍රහම් දුන්නු පොරොන්දු විශාල අපි දන්නවා වැදගත්. නමුත් ජනතාවක් ලෙස ඊශ්‍රායල් මොකද උනේ? ජනතාවක් ලෙස දෙවියන් වහන්සේව තෝරගෙන කැඳවාගෙන ආශිර්වාද කරලා ඔව් මිසරයට ගියා. මිසරයේදී ඔවුන් බලවත් ජාතියක් කරා. ඊට පස්සේ මෝසස් කන්නකොටගෙන රතුමුදෙන් ගොඩ කරලා කාන්තාරයෙන් මැදින් ගෙනිහිල්ලා පොරොන්දු දේශයට ගෙන ගියා. මේ කතාව අපි සෑම කෙනෙක්ම හිතුණු වෙච්චාම දේව ජනතාවගේ ඉතිහාසය, ඒ වගේම මිදීමේ ඉතිහාසය අපට අවබෝධයක් තිබෙනවා. නමුත් ඊශ්‍රායල් ජනතාව මේ මහත් වූ වහල්කමින් පාරාවගේ වහල්කමින් මුදාගෙන ගෙනිච්ච අය නැවතම වහල්කමට අසිරියාව වහල්කමට ගියා. බැබිලෝනිය වහල්කමට ගියා. නැවත උන්වහන්සේ ගෙනාවා. මේ ජනතාව මා ප්‍රේමවන්තයනි අපේ පෞද්ගලික ජීවිතයට ලැබෙන ආශිර්වාදය අපි අගය කරනවා. අපේ පෞල් වලට ලැබෙන ආශිර්වාද අපි අගය කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ පුද්ගලයා පෞල වගේම උන්වහන්සේ ජනතාව ගැන සලකන දෙයක්. ආමේන්. උන්වහන්සේ ජනතාව ගැන, ඊශ්‍රායල් ජනතාව ගැන සලකන. අපි අපේ දේශය ගැන, අපේ දේශ සිටින ජනතාව ගැන අපි සලකන්න ඕන. අපි පමණක් විදීම ලබාගෙන ආශිර්වාද පුති විඳීම නෙමෙයි. අපේ නෑයෝ, අපේ මිත්‍රයෝ, අපේ දේශවාසීන් ඔවුන්ට කුමක්ද වෙන්නේ? මේ තමයි පෞල් තුමාට දෙවිට මහත් වේදනාවක්. තුමා එතනදී මහා භයානක ප්‍රකාශනයක් කරනවා. මගේ සහෝදරයෝ උදෙසා ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වෙලා සාපලත්ෙක් වෙන්න පුළුවන් නම් ඊටත් කැමතිවම කියන එක හරි භයානක ප්‍රකාශනයක්. ඒ කිව්වේ පෞල් තුමා කිව්වේ මොකක්ද දන්නවද? මම විතරක් ගැලවිලා සන්තෝෂ වෙන්න නෙමෙයි. මගේ නෑයෝ, මගේ දේශවාසීන් උදෙසා මට ඊට වඩා වේදනාත්මක තැනකට යන්න වුණොත් ඔවුන් සැප විඳිනවා නම්, ඔවුන් ආශිර්වාද මුක්ති විඳිනවා නම් ඒකයි මගේ සතුට කියන එකයි පෞල් තුමා කිව්වේ. හලෙලූයා. අපිට සමාදාන දෙනවා, අපිට අර හැඟීමක් අපිට ඇති කරලා දෙනවා. අපි ආ යේසුස් වහන්සේ ඉක්මනට එනවා, අපි ඇස්වියෝ එක්සවීමට යමු. අපි ඉක්මනින් අපි ගැලවිලා අපි යමු කියන එක තමයි අපි සිතන්නේ. අනිත් කෙනා ගැන සිතන්න ඕන කියන එකයි වැදගත් දෙය. ආමේන්. විශේෂයෙන්ම මම ඔබගේ අවධානය යොමු කරන මේ දේශනාවේදී මම අද බුක්ලට් එක ගෙනාවේ නැහැ. ඒ තමයි සුභාරංචි ක්‍රමයේ තුල ඔයිකෝස් කියන සුභාරංචි සලස්ම තුල පෞල ඥාතින් විනා ගැනීම වැදගත්. ඔබ දන්නවා ඇති ලෝකේ සුභාරංචිය ගෙන යාමේදී බොහෝ විට
නැත්නම් වැඩිපුරම ගැළවීමට පැමිණෙනවා ඥාති සම්බන්ධකම්. එක ඥාතිය ගැලවුණා මෙයා කියනවා අනිත් අය ඉතින් යනවා. ඒ වගේ තමයි එක විශේෂ සුභාරති සැලැස්මක් දින ඔයිකෝස් නා හවුස් නැත්නම් නිවස. ඉමේදී ආවතුමාගේ ප්‍රකාශනයේ මෙනෙහි කරන්නේ ඊට පස්සේ අර හතරවෙනි පදයට පැහැදිලිව කියනවා ඔව්හු ඊශ්‍රායල් වරුනේ කාගෙනද පාවුතුමාට වේදනාව තිබුණේ කැක්කුම තිබුණේ ඔව්හු ඊශ්‍රායල් දේවදරුවනි ඔබ ඊශ්‍රායල් වරු වැදගත් ඔබ දන්නවද මේ දවස්වල ශ්‍රී ලංකාවේ පවා ඊශ්‍රායල්ට විරුද්ධව පෝස්ටර් ගහනවා පෙළපාලි යනවා කෑ ගහනවා මම දන්නේ නැහැ ඔබ ටෙලිවිෂන් බලනවා නම් සමහර වෙලාවට ටෙලිවිෂන් එකේ අර ක්‍රිකට් පිස්සුව වගේ මේ දවස්වල ලංකාවේ සුපර් ස්ටාර් පිස්සුව තමයි තියෙන්නේ. පොඩි උන්ටත් පුළුවන් නේද? ලොකු උන්ටත් පුළුවන් පොඩි උන්ටත් පුළුවන්. ඉතින් මොනවාද අර මනාප යවන්න ඔබ දැනගන්න ලෝකය එක්තරා පිළිවෙලකට අන්ධ වෙනවා. ඔබට මතක ඇති සුනාමි ආවේ ඉරිදා දවසේ. මිනිස්සු පල්ලි වලට ගිහිල්ලා යම් ගමන් යන අය ගමන් ගිහිල්ලා එක දවසක 40000ක් සෙනග අපේ රටේ නැතුව උනසකට කතා කරා 2004 කතා කරා ලෑස්ති වෙන්න. මොකද දකින්න මිනිස්සු ඊශ්‍රායලෙ වෙන්නේ මොනවද කියලා නෙමෙයි ලෝකෙ වෙන්නේ මොනවද කියලා නෙමෙයි මේ ලෝකේ කාරණා ගැන සැලකිලි වෙන්නේ. ඊශ්‍රායල් වරු ගැන කතා විතර වැඩගත්. උනාසේ ජාතිවාදී දෙවි කෙනෙක් නෙමෙයි අපිට කතා කරන්න උගන්වන්න ආදර්ශය දෙන්න මේ ඊශ්‍රායල් ජනතාව තෝරගන්න. ඊශ්‍රායල් වරු බලන්න කුමක්ද උන්ගේ කතාව? මෙච්චර ආශිර්වාද ලැබපු සෙනග. උන්ගේ මිදුම් කාරණ ලෙස මෙසාය වහන්සේ ලෙස යේසුස් වහන්සේ වුණා. මොකද උන් යේසුස් වහන්සේ සම්බන්ධ කරේ? ස්නාන්සේ රෝග සුව කරා, යක්ෂයෝ දුරු කරා, ජනතාවට ස්වර්ගයෙන් බැසවිట్లా දෙනගේ යලුම් කරවා ලෙස උන්වහන්සේ සේවය කළා. මලු නැගිටිනවා. උපංගන්දෙන්ට පෙරීම දුන්නා උපන් කෝර වෙවිද්දා. ආශ්චර්ය හා පුදුම දේ කරා. ඒ උන්වහන්සේගේ සේවය උපරිම තැනට පැමුණුණා. දවස් 4ක් සෝනේ සිටියා වූ ලාසරස් නැගිට්ටා. ආමේන්. උන්වහන්සේගේ කීර්තිය වැඩි වුණා. රොටි පහක් අරගෙන මාළු දෙදෙනෙක් අරගෙන 5000කට කන්න දීලා ඌඩ ගානක් ඉතුරු වෙද්දී සෙනග කිව්වා මෙන්න අපිට හොඳ රජෙක් කණ්ඩවල කට්ටිය කිව්වා මෙන්න කණ්ඩවල නයි යන් ජේසුස් වහන්සේ පස්සේ. ආමේන්. ඒ ජේසුස් වහන්සේ බදන්නට අදායිරේ කෙරුවා. ජේසුස් වහන්සේ මේ කණ්ඩමාව හොයාගෙන ඉන්න මොනවා කණ්ඩ එක්සම් නියම කියන්නේ මේ මෝසස් අපිට අපේ සියලාට දුන්නනේ අවුරුදු 40ක්. ඔබ වාසේ 80ක් දෙයි කියලා බලාගෙන ආවේ. උනාසක දෙන්න පුළුවන් වුණා. උනාසික මේ රොටි කාලා මැරලා යනවා. ඒක වෙයි සදාකාල ජීවනය ලබන්න. සමාජය අදායි දෙලා යන්න කියලා. ආමේන්. අපි දන්නවා ජෙරුසලමට යන විට යේසුස් වහන්සේ මේ රජාණෝ එනවා කියලා උන්වහන්සේව රාජශ්‍රීය පිළිගත්තා. අතු කඩා දමලා පාවඩ දාලා හෝසන්නා කියලා යේසුස් වහන්සේ පිළිගත්තා. නම් ප්‍රේමාන්තේ මේ කතාව ඔබ දන්න දේ පොඩි සිහිපත් කරන්නේ පසුබිම හැටියට පූජකයෝ පෙළඹුව මිනිස්සු මේ මෙයා නෙමෙයි නියම මෙසාය කොහොමද මෙසාය වෙන්නේ මේ හරක් මඩු ඉපදිච්ච කෙනෙක් වඩු මඩුවෙන් ආව හරි අපේ ඉඳිවැද්දේ වඩු මඩුව හරි කොහොමද මේ හරක් මඩු ඉපදිලා වඩු මඩුවේ හැදිලා මෙයාද මෙසාය ඔය ප්‍රතික්ෂේප කරන්න පූජක පන්තියේ පෙළඹුව ඒවා කිසිවක් අහම්බෙන් සිදු වුණා නෙමෙයි ජේසුස් වහන්සේ ආවේ අපේ විමුක්තිය උදෙසා කරන්න තිබෙන ප්‍රධාන කාර්ය අප නිසා තමන්ගේ ජීවිතය පූජා කරනවා. පාප ප්‍රශ්නය දේව ධර්මෙනි අපේ පළවෙනි ප්‍රශ්නේ අපේ පාප ප්‍රශ්නේ පාපේ ප්‍රශ්නේ. පුද්ගලික වේවා පවුලේ වේවා ජනතාව වේවා කොතන හෝ පාපය. මම පසුගිය දවස්වල කුඩා මොකෙමඩ දුන්නු කරුණා පරිද්දෙන් පරිවර්තනය කරා පාප 370. ටෙක්ස් බයිබලයේ තියෙනවා. සමහර අය පාප අඳුරන්නේ. අපි සමහර අය අඳුරන්නේ නැතුව ගියොත් මේ ඩෙන්ගු මදුරුව අඳුරගත්තේ නැත්නම් මොකද? මොකෙද්දෝ එකෙක් ඉන්නවා මොකෙද්දෝ එකෙක් කනවා කිව්වනම් හරියන්නේ නැහැ. අඳුරගත්තා මේ එකෙක් ඉන්නවා කියලා. මැලේරියා අඳුරගත්තා. ඒ වගේ අපි පාපේ අඳුරගත්තා. පාප තුන්සි මාර්ගයේ මේ පුත්‍යටියට වැඩිපුර මුද්‍රණය කරන්න බෑ. කුඩා සීමිත ගානක් කරන්න නම් අපි දැනගන්න ඕන පාපේ. ඊශ්‍රායල් ජනතාවට යේසුස් වහන්සේ ප්‍රකාශ කරා පව් කරන මිනිස්සු පාපේ වහයි.
පාපෙ මිදෙන්න මේ රෝමවරුන්ට වහලා ඉන්න එක නෙමෙයි ප්‍රශ්නය. උඹලා පාපේ වහලු. පව් කරන කෙනා යක්ෂයාගේ වහලේ මම ආවේ මුදල්. ආමේන්. නමුත් ඒ දරුවෙක් අපි දන්නවා සෙනග ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප. උන්වහන්සේ කුරුසපත් කරා. උන්වහන්සේ කිව්වා මම ජෙරුසලමට යනවා. මාව කුරුසපත් කරනවා මම නැවත නැගිටිනවා. කියපු ලෙස සියල්ල සිදු වුණා. ජේසුස් වහන්සේ මරණය නැගිටලා දවස් 40ක් මෙලොව සිටියා. 500 දෙනා බලා සිටිනකොට ස්වර්ගයට නැගුණා. උන්වහන්සේ පොරොන්දුනේ මම නැවත එමි. හalleluya. මම නැවත එමි. ඔබ දන්නවා ඇති අලුත් යුසුමේ පොත් 27න් පොත් 23ක ජේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන සඳහන්. ආමේන්. ගුරුවරු කියනවා මොකද මට කියනවා කියන්නේ මම ඉන්ෆර්මේෂන් අරන් නැහැ. අලුත් යුසුමේ 300 වාර ගණනක් සඳහන් වෙනවා ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන. පුරාණ යුසුමේ 1000කට වැඩි යොමු තිබෙනවා කියලා ජේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ප්‍රදාන. මේක ඉතාම සහතික වූ ස්ථිරසාර වූ දෙයක් ජේසුස් වහන්සේගේ පැමිණීම. ඉතින් දේවදරුවනි මේ පැමිණීම සභාව වන අපිට වැදගත්. ඒ වැදගත්කමින් යුක්තව අපි අධ්‍යාපනය ලබනවා, අපි සූදානම් වෙනවා. උන්වහන්සේ කවදා කොයි මොහොතේ ආවත් උන්වහන්සේ අභිමුඛයේ සිටින පිණිස සුදුවත් වූ පවිත්‍ර වූ ජීවිත ගත කරන පිණිස දේව වචනින් පෝෂණය වෙලා ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙලා අපි සූදානම් වෙමින් සිටිනවා. නමුත් එක පැත්තක් ගැන ඔබට මම දේශනා කරන්නේ සභාව වගේම දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව ගැන සැලකනවා. සභාව වගේම ඊශ්‍රායෙල් ජනතාවට දෙවියන් වහන්සේට වැදගත්. දෙවියන් වහන්සේට වැදගත් දේ අපිට වැදගත් වෙනවා. ආමේන්. ඔබවහන්සේට මොනවද වැදගත්? ලෝකයේ කියනවා අපිට ඊශ්‍රායෙල් ඕනේ නැහැ. අර ඉරානේ අගමැතිතුමා ඔය ලියලා තියෙන ටයිම් සංග්‍රහවල පවා අපි ඊශ්‍රායලයේ ෆ්ලැට් කරලා දානවා. අතු ගාලා දානවා. සමූල ඝාතනය කරනවා. දැන් මේ දවස්වල මහා තර්ජනය කරනවා. මේක තමයි ලක්ෂණම ජවනිකාව වෙන්න යන්නේ ලෝක ඉතිහාසය. ලෝක ඉතිහාසයේ ලක්ෂණම ජවනිකාව. මේ කුඩා සෙනග, මේ කුඩා ජාතිය කවුද? දෙවියන් වහන්සේ තෝරගත්ත ජන. ආමේන්. දෙවියන් වහන්සේ උන්ගේ සලකන. හalleluya. දැන් මේ කතාවේ අපි කියන්නේ පෞතුමා කියනවා මේ සෙනග නම් ඊශ්‍රායෙල්. පුත්‍රකම ඔවුන්ගේ, මහිමිය ඔවුන්ගේ, යුසුම ඔවුන්ගේ, යොස්දාවදීම ඔවුන්ගේ, දේව සේවය ඔවුන්ගේ පොරොන් මම නෙමෙයි කියන්නේ මේ. දේව වචනේ පෞතුමා කියනවා. පෞතුමාට ඇයි මේ කැක්කුම? ඇයි මේ වේදනාව? ඇයි මේ ශෝකය? කවුද ඊශ්‍රායෙල්? ලෝක මිනිස්සුන්ගෙන් අහද්දී කවුද ඊශ්‍රායෙල්? සමහරව කියනවා සාපලත් සෙනග. හිට්ලර් හිතුවේ ඒකයි. හිටලෝම මරුවා විතරක් නෙමෙයි, ගිනි උදුන් වලට දාලා පිච්චුවා විතරක් නෙමෙයි, ඔවුන්ගේ අලු අරගෙන ගස් වලට පෝරගෙන. අදට පින්තුරු දකින්න පුළුවන් ඔවුන්ට දුර්ලභ වද. නමුත් පෞල්තුමා කියනවා කවුද ඔවුන්? පුත්‍රකම ඔවුන්ගේ. ඔවුන් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ඔබ මගේ පුත්‍රයා, ඔබ මගේ දරුවා. උනාස්කි තෝරගත්ත විශේෂ ඔබ අසහාය වස්තුවක්. දේවදරුවනි මේක තමයි ගැඹුරු කාරණේ. ඊශ්‍රායෙල් ගුරුන් ගැන දෙවියන් වහන්සේ තිබුණු සැලැස්. ඒ වගේ තමයි අද උදෑසන ඔබ දැනගන්න ඔබයි මායි ගැන දෙවියන් වහන්සේ තිබුණු සැලැස්. අපි කවුද? අපි මහත්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ දුවෝ. සතුරා අපිව නොමග යනවා. ඊශ්‍රායෙල් සෙනග අන්ධ කරා. පුත්‍රකම් මහිමේ ඔවුන් තිබුණු තේජසේ මහිමේ ජෙරුසලම දේව මාලිගාවේ මහිමවත් ලෙස දෙවියන් වහන්සේ රජ කරා. ඕ කොච්චර ජාතින් අන්‍ය ජාතින් ආව ජෙරුසලම හොයාගෙන ඉතාම ආශිර්වාදවත් අත්දැකීම් වලට තිබුණා. යුසු පුදුමාකාර අදත් ඔබ දන්නවද? අදත් ලෝකයේ ජනතාව බයිබලයේ වෙතට යනවා. ඊශ්‍රායෙල් ජනතාවට දුන්නු නීති රීති මේ නීති මම මේ ළඟදී ඇසුවා ටීවී වැඩසටහනකදී නීතිඥයෝ කියනවා අපි නීතිය ඉගෙන ගන්න බයිබලයට යනවා. මේ ලංකාවේ නීති පොත් හදන්න ඉස්සරලා බයිබලයේ නීති පොත් නීති හදලා ඉවරයි. ආමේන්. හුඟක් දේවල් වලට මූලාශ්‍රය ඉතිහාසයේ මූලාශ්‍රය බයිබල. මාර්චර් ගොඩක් දෙක කියනකට වැඩි උඩ කියන්න කැමතියි. ඊශ්‍රායෙල් ජනතාවට දුන්න පුදුමාකාර දෙවියන් වහන්සේ පොරොන් වහන්සේ ආදම්ට, නෝවාට, ආබ්‍රහම්ට, ජාකෝබ්ට, ඊසාක්ට
मोसेस दाविद අපේ දෙවියන් වහන්සේ පොරොන්දු ආරක්ෂා කරන දෙවියන් වහන්සේ හalleluya යුසුම් රක්ෂක දෙවියන් වහන්සේ උන්වහන්සේ තමන්ගේ යුසුම් කඩ කරන්නේ යුසුම් ආරක්ෂා කරන දෙවියන් සියලු යුසුම් වලට අති ශ්‍රේෂ්ඨ වූ යුසුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවිත්ලා පිළිදෙව්වා ඒක තමයි ආශිර්වාදවත් යුසුම හalleluya ඒ යුසුම නැත්නම් අපිට අද ඊශ්‍රායල් ගැන කතා කරලා තේරුමක් නැහැ. නමුත් ඒ දා තිබුණු පරණ යුසුමේ විවස්ථාව පාපේ හංගවා දුන්නා. ධර්මිෂ්ඨකමන මඟ පෙන්නුවා. හැබැයි පුරාණ යුසුම අපි දන්නවා. දෙවියන් වහන්සේත් මනුෂ්‍යත් අතර තිබිච්ච සම්බන්ධතාවය ප්‍රේමය ගැන තිබුණා. නමුත් ජඹුරෙන් ප්‍රේමය අදකින්ට සෙනගට බැරුව ගියා. වරද කළොත් දඬුවම. ගල්ගහලා මරන්න. ඔව් බයෙන් දෙවියන් වහන්සේට සේවය කළා. යේසුස් වහන්සේ ඇවිත් ප්‍රකාශ කරා දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ආමේන් හalleluya. මුළු ක්‍රිස්තියානි ධර්මයේ කැටි කරන්නා වූ එක වචනේ ප්‍රේමය. හalleluya. මුළු ක්‍රිස්තියානි ධර්මයේ කැටි කරන්නා වූ එක වචනේ ප්‍රේමය. දේව ප්‍රේමය සහෝදර ප්‍රේමය. ආමේන්. අවු දෙයක් මගේ න්යායුත් පාස් විදික වචනේ ජීවත් වෙන එක හරි කොච්චර ලේසිද නේද තාස්ත? හරි ලේසි එක වචනේ නේ ක්‍රිස්තියානි ධර්මය බොහොමද හරි ලේසි. මේක තමයි අභියෝගය. එක වචනේ ජීවත් වීම අභියෝගය. අපේ හෘදයෙන්, අපේ බුද්ධියෙන්, අපේ ඥානයෙන්, ශක්තියෙන් මුළුමනින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඉස්සරලා කිව්වා ඔබට මෙන්න ඔබගේ සහෝදරයාට අසල්වැසියට ප්‍රේම කරනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ යෝහන් තුමාගේ සුභාරංචි 13 වෙනි පරිච්ඡේදයේ කාර්ය කරනවා මා ඔබට ප්‍රේම කළා. මා ඔබට ප්‍රේම කළාක් මේ ඔබත් එකිනෙකාට. අද අපිට පුළුවන් ප්‍රේමයේ විවිධ මට්ටම් වලින් ප්‍රේමය කරන්න. යේසුස් වහන්සේ ඉල්ලා සිටියා මා ඔබට ප්‍රේම කළ ලෙස. මම ඔබට ප්‍රේම කළ නිසා මගේ ජීවිතේ මම ඔබ වෙනින් දුන්නා. යෝහන් තුමාගේ යෝහන් පත්‍රයේ සඳහන් කරනවා අපි සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්න වත්. කිතුදහම ප්‍රේමයේ ධර්මය. හalleluya. ප්‍රේමය. ආලේ නෙමෙයි ආදරේ නෙමෙයි ප්‍රේම. ලෝකේ මිනිස්සු මම ළඟදී කියව බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් ලියලා තිබුණා මේ ප්‍රේමයේ පිළිබඳ මම දැන් කවුන්ට් එක ගැන හරි අර්ථකථනයක් දෙන්න බැරි. උන්ට බෑ. මක්නිසාද කිතුනොම අපි තමයි ප්‍රේමය අඳුනාගෙන සිටින්නේ. දේවචනේ කියනවා අපි ප්‍රේමය අඳුනගන්නේ අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරා නෙමෙයි පළමුවෙන් දෙවියන් වහන්සේ අපිට. හalleluya. දේවචනේ කියනවා අපි සතුරන්ව, අපි දුෂ්ටයන්ව, අපි නපුරන්ව පාපන්දකාරයේ වෙලිස්න විට දෙවියන් වහන්සේ සූකී ක්‍රියාතික පුත්‍රයා දෙන්න අපට. හalleluya. thank you. ප්‍රේමවල කිව්වාගේ යුසුම ගැන කියද්දී යේසුස් වහන්සේ තමන්ගේ ලේන් තමන්ගේ ජීවිතේ පූජා කරලා යුසුමක් කරා. දේව කෝපෙන්, දේව සාපෙන්, යක්ෂයාගේ වහල් කමින්, නිරයේ වහල් කමින් අපි මුදල පිණිස තමන්ගේ ජීවිතය මිදීමේ මිලයක් හැටියට උන්වහන්සේ ගෙවුවා. හalleluya. මේ මිලය කර්ම කොටගෙන අපේ ජීවනය, ආලෝකයේ ආශිර්වාදය, දේව දරුකම, පුත්‍රකම, ස්වර්ගයේ උරුමය, මේ ජීවිතයේ ආශිර්වාදය, ඒ වගේම පැමිණෙන ලෝකයේ ආස්තන සියල්ල පුරුෂය. අද අපිට දේශනාවක් කරන්න පුළුවන් නම් මගේ ජීවිතේ මට මතක තියෙන එක අවස්ථාවක කරපු දේශනාවක මට මතකයි මම ටිකක් සාර්ථක වුණා කියලා. මොකද දේශනා කරාට පස්සේ හිතනවා මම මගේ දේශනාවේ යමක් සරකට ලැබුණාද කියලා. ඒ වගේ මට මතක තියෙනවා මගේ ජීවිතේ මම පුරුෂය ගැන දේශනා කරපු දේශනාවක් මට මතකයි. ඒක හරියට මට සෑහීමටපත් වෙන්න පුළුවන් වෙච්ච දේශනාවක් තමයි පුරුෂය. හalleluya. ඒක අප්‍රමාණ ප්‍රේමය. පෞකරව මුදල් දාපු මොළද ලෝකේ නොයෙකුත් ආගම් ධර්ම කොච්චර තිබෙනවා. නමුත් කිතු ධර්මයේ තුල පෞකාර මිනිස්සු. පෞකරුවන් ගැන. යේසුස් වහන්සේගේ වංශාවලියේ ප්‍රසිද්ධ පෞකාරයන්ගේ ලයිස්ට්. අද යේසුස් වහන්සේ ඒ කාලේ අඳුරනවා දාවිද්ගේ පුත්‍රයා දුන්නේ. මිනිස්සු දාවිද්ගේ පුත්‍රයා සිය දාවිද්. අපි දන්නවා ඒක. මා කියන්නේ කැමති මේක තමයි අපි ධෛර්යවන්තභාවය. හalleluya. යේසුස් වහන්සේ අඳුරනවා දාවිද්ගේ පුත්‍රයාණෝ. දන්නවා දාවිද් සජිතුමා. මේ වැටි බුදන් උණගෙත්. කිතු ධර්මයේ කියන්නේ වැටුනොත් මිනිහෙකුට නැගිටින්න බෑ කියලා නෙවෙයි කියන්නේ. දෙවචනේ කියනවා මිනිහෙක් වැටුනොත් හත් වරක් ධර්මිෂ්ඨ නැගිටිනවා. ආමේන්.
දේව ධර්මයේ දෙවියන් වහන්සේගේ යහපත්කම මේදි කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ විදීමේ සේවය. උන්වහන්සේ පෞකාරව සමග කෑම කෑවා. එතන අපි සමහර අය දැන් අපේ පෙන්තකොස්ත රටාවෙන් අපි ඇවිල්ලා පෞකාරයෙන් පැනලා යන තමයි උගන්වන්නේ. අපෝ මම දැකලා තියෙනවා අපේ පන්තියේ සමහර පෞකාරය කියලා ප්‍රසිද්ධ කෙනෙක් ආවොත් එහෙම ප්‍රවේශමෙන්ද අන්න අර ගෑණි පල්ලියට ඇවිල්ලා යාගේ ළමයාව බේරගන්න මහත්යාව බේරගන්න අරගේ මණියට ගැලවීම දෙන්න නෙමෙයි අර ගෑණිව ගලව ගන්න නෙමෙයි මහත්යාවයි පුතාවයි ගලව ගන්න බලන්න මම කියන්නේ අන්නේ මානසිකත්වයෙන් තමයි අද මිනිස්සු බොහෝ ගැලවීමට ඉන්නේ පෙන්තකොස්ත පසුබිමේ ඉන්න අය අපි සුද්ධව ජීවත් වෙන්න ඕන පවිත්‍රව ජීවත් වෙන්න ඕන ඒක හරි විසාක්ෂිකව වෙන්න ඕන නමුත් ජේසුස් වහන්සේ පව්කරුවන්ගේ මිත්‍රයා හalleluya පව්කරුවන් සමග කෑම කෑවා හalleluya සමහර ස්ත්‍රී සමග කතා කරමින් ඉන්නවා මිනිස්සු ගෝලෝ බලනවා හොඳට කැමරාව තියලා මොකද්ද මේ කතාව කියන්නේ ජේසුස් වහන්සේට මොකද්ද මේ ගෑණි එක්ක තියෙන කතාව ඔව් ජේසුස් වහන්සේට කතාව තිබුණා ගෑණි ඒ සමහර ස්ත්‍රී මිදීම ලැබුවා පමණක් නෙමෙයි ගමම ගැලවීමට ආවා හalleluya ජේසුස් වහන්සේ නිර්භීත වුණා ඒකේ निर्भीत होना के हालेलुया प्रेमांचेनी ඊපස්සේ කියනවා විවස්ථාවක් දුන්න. ඒ විවස්ථාවෙන් අපට ආශිර්වාද ලැබුණා. පාපේ ගැන දැනගැන්ම ලැබුණා. යේසුස් වහන්සේ අපව ගෙන ගියා. දේව සේවය. කවුද පළමුවෙන් දෙවියන් වහන්සේට සේවය කරේ? ඊශ්‍රායල් ජනතාව සේවය කළා. ආමේන්. මෞතම දෙවියන් වහන්සේට සේවය කළා. ආමේන්. ඊශ්‍රායල් ජනතාවක් හැටියට. නමස්කාරය. යරුෂලම දේවාලයාගේ මම දවසක් දේශනාවක් කරන්න ඉන්නවා තාම නම් බැලුගේ මේ අවුරුදු ඉවරෙදි පුළුවන් වේද මොකද දන්නේ නැහැ ඉවරෙන් ඉස්සරේලා මේ තමයි ගීතිකාකාරය සභාවල ඉන්න ගීතිකා කණ්ඩායම් කරන දේශනාවක් කරන්නේ. ආමේන් හalleluya. ඇත්ත කියනවනම් මට එක කාලෙක මේක වැඩි වැදගත්කම තේරුච්චේ නැති දෙයක්. මොකද අපි වාසනියල්ලා අපි දන්නවා අපිට සභාවේ ආපු කාලේ පළවෙනි සංගීත භාණ්ඩය තමයි ඩෝලේ. ඩෝලේ ගහනවා. ඩන් ඩුන් 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 ඩුන්. අපි අරයිට ඒක ඇති කිය හිටියා. දැන් ඩෝලා හොයන්න දන්නේ. ආමේන්. හොඳයි සංගීතය අපි දකිනවා ඊශ්‍රායල් ජනතාව අතර ලක්ෂණ සංවිධානාත්මක තත්ත්වයක් ඇති. බෞද්ධ දෙවියන් වහන්සේට සුද්ධකමී අලංකාරයෙන් වාදනය කරමින් සංගීත භාණ්ඩ වලින් උනා සුසස් නම එක කිව්වේ මට දැනුණා මේ ස්ථාන ටෙලිවිෂන් වල ඔබ නමස්කාර කරන නැද්දට ආවා. ඒ ආශිර්වාදය දැනුණා. ඔබ කවුද උසස් කරමින් හිටියේ? කවුද වර්ණනා කරමින් සිටියේ? බෞද්ධ දෙවියන් වහන්සේ. ඔව් ධර්මනේ ඔබ වැදගත්. හැබැයි ඔබ සංගවි සේවය කරන්න. ඔබ කවදාක ප්‍රදර්ශනය කරන්න එපා. අපේ කටහඬවල් ගැන තියෙනවා ලෝකයේ දේවල්. අපේ පාස්ටර් කෙනෙක් මේ දවස්වල ඇවිල්ලා ඉන්න ඉංග්‍රීසියෙන් එතුමා අපිට මේ දේශසේවකයන්ට දේශනා කරන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. එතුමා කිව්වා එතුමා ඉංග්‍රීසි පත්‍රයේ මේ සංග්‍රහයකට මේ කුඩා කොටසක් ලියලා අරිනවා. යම්කිසි අවවාදයක් මේ පොඩි සෙනගට ආශිර්වාදයක් වෙන්න දෙයක්. එතුමා හොයාගෙන තිබුණා මට අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගන්න නැත්තේ කුරුල්ලෝ ගැන. එතුමා දුන්නා කුරුල්ලෝ ගැන ලස්සන අද කියන්නේ පොඩි හැදින්නේ. අර තිතුන මාත්මේ කුරුල්ලෝ ගැන හොයන්න ඕන වැඩි. මොකද ස්විට්සර්ලන්තේ එක්තරා ආපු නායකයෙක් දවසක් කිව්වා මේ ලංකාවේ ඉන්න කුරුල්ලෝ ගැන හැවුවා. ඉතින් මට එච්චර තියාගන්න දන්නේ නැහැ. කුරුල්ලෝ ගැන. ඒ කියන්නේ පුදුම දෙයක් කියලා තිබුණා කුරුල්ලන්ගේ විවිධත්වය. කුරුල්ලෝ गायना करना उनके एक कुरुल्ला गायना करना के लिए हंडवा प्रेमांतेरी खाउद में से अल्लाह ने भी अपने देवा हालेलुया लक्षण माल बड़ा हमुना ये सती बौद्ध पशुपति में गली में लगुआ थागुड़ी ये थागुड़ी थे हम किसी हमारे खामा कहते वेला अभी हम लोग साकच्छा कर रहे हैं ना हम लोग को तो देवी ने उसे देने जाते हैं खाउद मत क्यों मैंने ये ना एक वो मम्मी बेलो सुबह था ස්වභාවයෙන් බලද්දි මට හිතුණා මේ ලස්සන මල් ගස්කොළා මේ කුරුල්ලෝ මේ ඔක්කොම මේ මවපු කෙනෙක් ඉන්නෝ. ආමේන්. හalleluya. හalleluya. ආමේන්. සුදායි දේවදර්ගණි අපි කියවන අප කොටසේ දේව සේවය ඊශ්‍රායලුන්ගේ පොරොන්දු වුන්ගේ ඔන්න දුන්න පොරොන්දුව අපේ පොරොන්දු බවට අත්‍යලා තිබුණා. ආබ්‍රහම් දුන්න පොරොන්දුව අපේ පොරොන්දු කියලා. ගාලපොතේසුල පාවුතුමා කියනවා ආමේන්. ඊශ්‍රායල් වලට වගේම අපටත් මේ පොරොන්දුව අද හිල්ලලා ලවා ගන්න. ආමේන්. ආමේන්. ඒක පියවර වුන්ගේ. අපි මේ කතා කරන ආබ්‍රහම් කවුද? කාය කවුද? ඊශ්‍රායල් වල කියනවා මේ අපේ මුත්තා.
ආබ්‍රහම් ගන්නකොට දෙවියන් දන්නවා ආබ්‍රහම් කිව්වා ආබ්‍රහම් කැඳවලා ආබ්‍රහම් ඔබේ නාම ශ්‍රේෂ්ඨ කරනවා. ඔබේ පවුල කන්නකොටගෙන අනිත් පවුල ආශිර්වාද ලබනවා. මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ ආශිර්වාදයක් වෙන්න. ආමේන්. හalleluya. මේක අපි මිෂනරි අධ්‍යාපනයේදී වැදගත් වෙන විශේෂයෙන් කියන දේ තමයි සෙනඟට උගන්වන්න කියලා ආශිර්වාදයක් වෙන්න. හුඟක් අය එනවා ආශිර්වාද ලබන්න. මට ආශිර්වාද කරන්න, මට ආශිර්වාද වෙන්න කරන්න. කවුද එන්නේ මම ආශිර්වාදයක් වෙන්න ඕනේ? ආමේන් මාස්ටර් හalleluya. මේක මහසක් ආශිර්වාදයක් වෙන්න. ආබ්‍රහම්ගේ නම උසස් කෙරුවා. අද ඊශ්‍රායල් ජනතාව අතර ආබ්‍රහම්ගේ නම, කිතුණු ජනතාව අතර ආබ්‍රහම්ගේ නම, ඉස්ලාම් ජනතාව අතර ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ කියපු දේ කරන දෙවි. ආමේන්. මනුෂ්‍ය වැදගත්, ඔබ වැදගත්. උන්වහන්සේ. හalleluya. උන්වහන්සේ ඒ යුසුම් පොරොන්දු කරා. ඒ පියවරු අන්තිමටම පෞතුමාගේ තර්කයේ ගොඩනගලා පෞතුමා කියනවා මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේ ඔවුන්ගේ. ආමේන්. බලන්න ලක්ෂණ උගන්වගෙන ඉඳ පෞතුමා කියන්නේ මොකක්ද? මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේ මේ ඊශ්‍රායල් ජනතාව. අද මිනිස්සු කියනවා ජේසුස්, ඔව් ජේසුස් ජුදෙව්වේ. ජුදෙව්වේ. සමහර අය ජේසුස් තමයි ජුදා ආගම, ජුදෙව්වන්ගේ ආගම. ඔක අපිට එපා. ඔව්. ජුදෙව් ජනතාව දෙවියන් වහන්සේට වැදගත්. නමුත් උන්වහන්සේ ජාතිවාදී දෙවි කෙනෙක් නෙමෙයි. අපි දකින්න යනවා කීකරුණු විට ඊශ්‍රායල්වරු ආශිර්වාද ලැබුවා. අකීකරු වෙච්ච වෙලාවේ තද බල මං හිතන්නේ මේ ලෝකේ ජනතාවක් ඇති කියලා ඊශ්‍රායල් වරු තරම් දඬුවම් සාපල ජනතාව. දෙවියන් වහන්සේ ජාතිට උගන්වන්න මේ ජාතිය උන්වහන්සේ තෝරා. ආමේන්. හalleluya. ක්‍රිස්තුස් වහන්සේ පැමුණුනේ ඔව්. මේක තමයි පෞල්තුමාගේ පිට මේ කැක්කුම. නමුත් දැන් මොකක්ද? මෙතන මේ පෞල්තුමාගේ පිට වේදනාව. දැන් මේ පෞල්තුමා මේ රෝපත ලියන වෙලාවේ ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා, අකීකරු වෙලා, මුරණ්ඩු වෙලා ඔව් දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහින්. ඔබ දන්නවා ඊශ්‍රායල් ජනතාවගේ ඉතිහාසය කතා කරගෙන යන විට ගෝලෝ ගිහිල්ලා පෙන්වා ජේසුස් වහන්සේගේ ලක්ෂණ ජෙරුසලම දේවමාලිගාව බලන්න සාමනි කොච්චර ලස්සන දේවමාලිගාව. ජේසුස් වහන්සේ දවසක් කියනවා මේ දේවමාලිගාව ගලක් පිට ගලක් නැතුව කඩා දානවා. ඊශ්‍රායල් කිව්වා ඔබව විශ්වරු ලබන ජාතින් අතරට ගෙන යනු ලබන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන ජනතාව. උන්වහන්සේගේ ලේ අප පිටත් අපේ දරුවන් පිටත් වේවා කියලා උන් සාපේ ඉල්ලනවා. ඊපස්සේ ඔය ලෝකේ ජාතින් අතර විශ්වරු ලැබුවා. විශ්වරු ලැබුවා ලෝකෙ විවිධ ජාතින් අතර. නමුත් දේවදරුවනේ අපි සන්තෝෂ වෙන්න ඕන අපේ පරම්පරාව අපි ඉන්න මේ පරම්පරාවේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන් නැවත අපේ අහල පහල රටේ ඉන්දියාවෙන් පවා ජුදෙව්වන් අරන් ගියා. මට ප්‍රශ්නයක් තියෙනවා ලංකාවෙත් ඉන්නවද කියලා හැංගිලා හරි ජුදෙව්වෝ. දැන් නැතුව අහන්න. ආමේන්. හැම ජාතින් අතරම සිටියාව අයව උන්වහන්සේ නැවත ගෙන යමින් අද ජනතාවක් හැටියට 1948 විශේෂ රාජ්‍යෝග ප්‍රකාශ කරලා ඒ කියන්නේ ස්ථිර කරලා පොඩිය දැන් අද අපි මෙතෙක් ඊශ්‍රායල් පොඩි ඊශ්‍රායල් සල්ලි කොළඹ නෙමෙයි ගමටත් අද ගිහිල්ලා ඉන්නේ. ගමටත් ගිහිල්ලා පල්ලමදී මම දැක්කේ පළවෙනිම ඊශ්‍රායල් සල්ලි. ගමෙත් ලංකාවේ ගම්වලත් දැන් අර යූරෝ වගේ ඩොලර් වගේ මේක දැනගන්න ඊශ්‍රායල් ජනතාවගේ අන්තිම කාලේ ලකුණු මේවා. අන්තිම කාලේ ලකුණු අතර අපි දකින්න ආමේන්. ඉතින් දෙවලගනි ඔම විශ්වරු ලැබුවා. ඔම නැවත ගේනවා කිව්වා. උන්වහන්සේ නැවත ගෙනත් අදිනවා. නමුත් අපි දන්නවා දැන් මේ මොහොත වෙන විට ඊශ්‍රායල් ජනතාව ලෝක අරුබුදයක සිටිනවා. විශේෂයෙන්ම මම කැමති වෙනවා ඔබ මේ සභාව ඊශ්‍රායල් ජනතාව ගැන යාඥා කරන සෙනඟ. මම ඔබ තවත් උනන්දු කරනවා, ධෛර්ය කරනවා. මොකද අපේ එක වගකීම දේවචනේ කියා තිබෙනවා ජෙරුසලමේ සමාදානය ගැන යාඥා කරන්න. එසේ යාඥා කරන්න දෙනවා ශාස්ත්‍රීය. හොඳයි. මේ ඊශ්‍රායල් ජනතාවගේ කතාවේ අපි තව පැත්තක් බලමු. පළවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ ඊශ්‍රායල් වරුන්ගේ වැටීම අපේ ප්‍රවේශම පිණිස ආදර්ශයක් කියා. උන්වහන්සේට ආදර්ශ දෙන්න. අපට අවවාද දෙනවා. අපි ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්නේ මිනිස්සු කරන යහපත් දෙයින් ඉගෙන ගන්නවා. සමර්ථකම් වලින් ඉගෙන ගන්නවා. අසමර්ථකම් වලින් ඉගෙන ගන්නවා.
මගේ ජීවිතේක ප්‍රතිපත්තිය තමයි මිනිස්සු කරන සමර්ථකම් වලින් විතරක් නෙමෙයි අසමර්ථ වෙච්චාම ඇයි මේ අසමර්ථ වෙන්නේ? ඒතර මේ අසමර්ථ වෙන්න හේතුව මොකක්ද? අපසර් මෙතනන්නේ පාවුතුමා ලියනවා ඊශ්‍රායලුන්ගේ වැටීම අපේ ප්‍රවේශම පිණිස ආදර්ශයක්. මගේ සහෝදරයනි පළවෙනි කුටි 10 වෙනි පරිච්ඡේදයේ අපේ පියවරු සියල්ලෝ වලාකුළ යට සිටි බවත් සියල්ලම මුහුද මැදින් ගිය බවත් සියල්ලම වලාකුළෙහිද මුහුදෙහිද මොසෙස්ට බෞතිස්ම කරනු ලැබූ බවත් සියල්ලන් එම ආත්මික කෑම කෑ බවත් සියල්ලන් මෙම ආත්මික බීම බී බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. ඔය බයිබලෙ ඉගෙන ගැනීම ගැන කියන්නේ බයිබල් ස්ටඩීස් බයිබල් ඉගෙන ගන්නවා කියන ව්‍යාකරණ වලින් අපිට ව්‍යාකරණ දන්නේ නැත්නම් ටිකක් අමාරු වෙනවා සමහරවිට මොන භාෂාවක් ඉගෙන ගන්න. බයිබලෙත් බලන්න ව්‍යාකරණ මොකක්ද කියන්නේ. ව්‍යාකරණ වල කියනවා අක්ෂද සහෝදරයනි අපේ පියවරු සියල්ල වලාකුළයට සිටි බවත් ගැන කීපයක් කියනවා. කරුණු කීපයක්ම ඉදිරිපත් කරනවා ඊශ්‍රායල් ජනතාවගේ ඔවුන් රාත්‍රියේ ගිනිටමකින් දවාලේ වලාකුළේ මඟ පෙන්වලා ගෙනිච්චා. බෞද්ධිස්ම කරනු ලැබුවා. ආත්මික කෑම කෑවා. මොකද මේ මන්නා එතකොටම සුවර්ගෙන් දෙවියන් දුන්නේ මන්නා. අපි සමහරට බය වෙනව නේද? බය වෙන මොනවා වින්දනවත් දන්නේ නැහැ. තෙල් වැඩි වෙයිද? මිල වැඩි වෙයිද? අපි කරදර වෙනවා. එකක් අපි දෙවියන් සුවර්ගයට ආයිද සෙනග සුවර්ගීකයෝ සුවර්ගයේ යැපීම ගැන බලා සිටින්න. ආත්මික කෑම කෑවා. සියල්ලම ආත්මික බීම බීපු බව උඹලා නොදැන සිටිනවට කැමති නැහැ කියලා. මක්ෂදෝ තමන් අනුව ගියා වූ ආත්මික පර්වතයකින් බිව්වා. ඒ පර්වතේ නම් ක්‍රිස්තුස් වහන්සේ හලෙලූයා. යාබුදන්නා වතුර නැතුව කරදර වෙනවා. පර්වතයට ගැස්සුවා වතුරාව. පර්වතයට කතා කළා වතුරාව. දේවදරුවෙනි උන්වහන්සේ අපේ සපයන්න යහෝවා නේ. හැබැයි සපීමේදී මම ඔබට කියන්න කැමතියි. අපි සමහර අය ද්‍රව්‍යමය සැපීම ගැන බලන. කණ්ඩ බොණ්ඩ අඳින්න ඒවා බලන. ඒවා නැති වී යන දේ. යේසුස් වහන්සේ සමහර ස්ත්‍රීගේ වතුර ටිකක් බොන්න ඉල්ලුවානේ. ස්ත්‍රී ඉතින් ගොඩක් කතා කියන්න ගත්තා වතුර ගැන. කතාව ඇවිල්ලා අන්තිමට යේසුස් වහන්සේ ඔයා කොහොමද අපේ වතුර බොන්න ඉල්ලන්නේ? ඕගොල්ලෝ උසස් කුලේ අපි පහත් කුලේ කුල කතාවක් කරන් ආවා. ඊට පස්සේ බින්ද ගැඹුරු ගැව කතා කරා බාල්දි තියනවාද කියලා ඇහුවා. යේසුස් වහන්සේ කරකෝල ස්ත්‍රීව ගෙනාව. අපි සමහර අය මිනිස්සු දිනා ගන්න දන්නේ නැත්තේ යේසුස් වහන්සේගේ ඉගෙන ගන්න නැති නිසා. අපි එකපාරටම ගිහිල්ලා පිස්තෝල ඇදලා අරගෙන මූණට තියලා පව් කාඩය එකපාරට හරවන්නේ නේ. පව් කාඩය දර ගන්න පසුතැවෙ වෙන්න ඊට පස්සේ සුවර්ගයට අරින්න. යේසුස් වහන්සේ මේ ස්ත්‍රීව එන්න ඕන දෙන්න ගෙනාව. හalleluya. ආමෙන්. හalleluya. ස්ත්‍රීට කිව්වා මම දෙන වතුර වලින් බොන අයට පිපාසෙන්නේ. ආමෙන්. හොඳ කතාකාර ස්ත්‍රියක් හොඳට කියවලා බලන්න ස්ත්‍රිය හොඳට කතා කරන්න දන්න. කතාව ඔබේ තියෙන කතාවේ දක්ෂකම පාවිච්චි කරන්න යේසුස් වහන්සේ උදෙස්. සමහරවිට කතා කරන්න පුළුවන් හැබැයි කතා කරන්න ඕන තැනට ඕන පිළිවෙලට කතා කරන්න. ඒකයි කරුණා විල්ලන කතාව දක්ෂයි. ආමෙන්. හalleluya. යේසුස් වහන්සේ අන්තිමට ස්ත්‍රීව ගේනකොට යනගෙන ජීවනදායක ජලය මම දෙන ජීවනය දෙන්නා වූ ජලය හalleluya. අද ලෝකයේ සෙනග පිපාසිතයි. යේසුස් වහන්සේ ජීවනදායක ආහාරය, ජීවනදායක රොටිය, උන්වහන්සේ නැවතනගිටීමේ ජීවනය උන්වහන්සේ කියනවා මම දෙන ජලයෙන් බොන අයට පිපාසිතයි. දේවදරුවනි ලෝකෙ මිනිස්සු පිපාසිතව ගමන් කරනවා. කියනවා මේ පර්වතයේ යේසුස් වහන්සේ. නමුත් මේ ඔක්කොම දේවල් තිබිලා ඔවුන් මේ ඔක්කොම ආශිර්වාද ලැබලා එසේ වී නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනාට දෙවියන් වහන්සේ ප්‍රසන්න නොවුසේ කඩේතරයි පරිදි. මේ ඔක්කොම ආශිර්වාද ලැබුවා. නමුත් ඔවුන් යම් තැනකදී පැකුළු. ඔවුන්ට තම ධර්මිෂ්ඨකම ලොකු වුණා. ඔවුන්ගේ විවස්ථාව ලොකු වුණා. මොකද ඊශ්‍රායල් ජනතාව අසමර්ථ. ඊශ්‍රායලුන්ගේ ආගමික නායකයෝම පෙළඹුවා. යේසුස් වහන්සේගේ ඉගැන්වීම ප්‍රතික්ෂේප. යේසුස් වහන්සේ ගැන කියනවා යෝහන් තුමා කියනවා මෝසස් කරනකොටගෙන විවස්ථාව ලැබුණා. යේසුස් වහන්සේ කරනකොටගෙන සත්‍ය අනුග්‍රහය. හalleluya. ඔවුන් අනුග්‍රහය ප්‍රතික්ෂේප. හalleluya. කරුණාව ප්‍රතික්ෂේප කරනවා විවස්ථාවට යන්න ලෑස්තුණා. ඔවුන්ගේ විවස්ථාව ඉෂ්ට කරගන්න. පෞතුමා රෝම පොතේ ලස්සනට මේ තර්ක ඉදිරිපත් කරනවා. ඇයි ඊශ්‍රායලවරු අසමර්ථ? තමන්ගේ ධර්මිෂ්ඨකම සම්පූර්ණ. දේවදරුවනි අපිට ඉදිරියට යන්න නම්
අපේම ධර්මිෂ්ඨකම නෙමෙයි, තම ධර්මිෂ්ඨකම නෙමෙයි, සපේන ධර්මිෂ්ඨකම. ආමේන්. හalleluya. අද අපි මේ සිටින්නේ අපේ ධර්මිෂ්ඨකම පැවැත්ගෙන නෙමෙයි. හalleluya. ඉංග්‍රීසියෙන් කියන imputed righteousness. හalleluya. පවරනු ලැබූ ධර්මිෂ්ඨකම. හalleluya. අපි ධර්මිෂ්ඨයි. හalleluya. අපේ සියලු පාප කමාකොට දෙවියන් වහන්සේ අපිව පවිත්‍ර කරනු ලැබුවේ ජේසුස් වහන්සේ මිලේ ගෙවුව නිසා, අප වෙනුවට උන්වහන්සේ පූජා වෙච්ච නිසා. හalleluya. අප වෙනුවට උන්වහන්සේ පූජා. අපේ මිල උන්වහන්සේ ගෙවුවා. ආමේන්. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට ලැබුවා. හalleluya. ආමේන්. අද වෙලා තියෙන සාධන සමාජයට අපිව බය කරනවා. ඔය ධර්මිෂ්ඨයි. කොහොමද ධර්මිෂ්ඨයි? කොහොමද ධර්මිෂ්ඨයි? ප්‍රශ්න වෙලක් අපිට දානවා. ඔව්. මට තිබෙන්නේ මගේ ධර්මිෂ්ඨකම නෙමෙයි. මගේ ස්වාමීන් වහන්සේ මට පවර් දුන්නා. හalleluya. අපි දන්නවා පොලිස් නිලධාරියට හඳුනා ගැනීමට දෙනවා අර ඇඳුම දාපම පොලිස් නිලධාරිය. ඔහු ඒ බලය පාවිච්චි කරනවා. කොහොමද? ඔහුට පවරනු ලැබුවා වූ බල. ආමේන්. අපි දරගන්න ඕන අර අස්ව බලයයි බලධාරීත්වය දෙකක් තියෙනවනේ. ට්‍රක් එකක් එනවා ඇද දාගෙන 60 පුංචි පොලිස් කට් මේ මතේ ඉන්නවා පුංචි කෙනෙක්. ලොකු කෙනෙකුත් නෙමෙයි කියලා. නමුත් වාහනේට අත දාපු ගමන් අර ට්‍රක් එක නතර කරනවා. මොකද බලධාරීත්වය. ආමේන්. අපේ බලධාරීත්වය උන්වහන්සේ දීලා තියෙනවා. ධර්මිෂ්ඨකම් දීලා තියෙනවා. ආමේන්. කොහේ මේ ඊශ්‍රායල් ජනතාව අසමර්ථ වුන් ගැන කතා කරනවා. ඔවුන් සමහර අයව කාන්තාරේ හිලා දැක්කා. ඇයි ඔවුන් නපුරු දේවල්ට ආශා වුණා? ඒවා අපිට ආදර්ශ වුණා කියලා සනවක නපුරු දේ. මන්න දුන්නා. නෑ මන්න එපා. අපිට හැමදාම මන්න කන්න බෑ. දෙන්න අපිට මස්. දෙවනාසිකව දෙන්නම් මස් කියලා. සුලගින් කුරුල්ල ගොඩවල් ආවා. කෑව කාගෙන යනකොට වසංගතය. මම ඊයේ කතා කරා බයිබල් ස්ටඩීස් දෙන විට දෙවියන් වහන්සේගේ සම්පූර්ණ වූ පිළිගත යුතු සුද්ධ වූ කැමැත්තයි දෙවියන් වහන්සේ ඉදාරින කැමැත්ත. මට ඔබට මේ අවස්ථාවේ මම කියන්න පුළුවන් නම් මම දැකලා තිබෙනවා හුඟක් කිතුණෝ තමන්ගේ නායකයෝ කිතුණෝ වැඩිමාල්ල වෙන්න පුළුවන්, එල්ඩර්ස්ලා වෙන්න පුළුවන්, විවිධ තරාතිරම වෙන්න පුළුවන්, පාස්ටර්ලා වෙන්න පුළුවන්. අපේ ජීවිතයට ගැටලු ඇති කරගන්න තැනක් තමයි අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ වූ පිරිසිදු වූ සුද්ධ වූ කැමැත්ත කරන්න දන්නේ නැත්නම් අපිට ගැටලුයි. ජේසුස් වහන්සේගේ සාක්ෂිය උන්වහන්සේ පියාණන්ගේ කැමැත්ත නිතරම. උන්වහන්සේ මගේ කෑම මගේ පියාගේ කැමැත්ත. ආමේන්. ස්වාරිසිට බැස්සාවේ මගේ කැමැත්ත කරන්න නෙමෙයි. අද අපිට තිබෙනවා කැමැති වර්ග. ජේසුස් වහන්සේට තිබුණා හොඳම කැමැත්ත. ඒත් උන්වහන්සේ කියනවා මම ස්වාරිසිට බැස්සාවේ මගේ කැමැත්ත කරන්න නෙමෙයි. මම කිව්වේ ඒකයි මම දැකලා තියෙනවා හොඳ කිතුණු. සභාවල සේවය කරන අය. ඔහුගේ මුදල් කාලය ඔක්කොම දෙනවා. සමහර වෙලාවකට ඔවුන් සිත් වේදනා අමාරුකම් වලට පත් වෙනවා. එක හේතුවක් තමයි දේව කැමැත්ත කරන්න ඉගෙනගෙන. මම උනාට වඩා කතෝලික සභාව වර්ණනා කරන්න යන්නේ නැහැ. නමුත් මගේ ළමා කාලේ සිට ඔබ දන්නවා අපි අර පරමණ්ඩලයේ කියන යාඥාව කියන. ස්වාධීන වැඩ සිටින අපගේ ප්‍රියයන්ගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත අපි පුංචි කාලේ ඉඳලා දේව කැමැත්ත කියන එක අපි සිද්ධ කරනවා. එදා අපි එච්චර දන්නේ නැහැ. අද දේව කැමැත්ත ගැන සුදු බයිබලයේ කොච්චර අපිට දේව කැමැත්ත කරපු මිනිස්සු ඉන්නවා. දේව කැමැත්ත නොකරපු මිනිස්සු. ජේසුස් වහන්සේට ස්වාමීනි කියන සියලු දෙනාම සොල්ලා දෙන්නේ. මුගක් මිනිස්සු ස්වාමීනි කියන්නේ. නෑ, ඔක්කොම සොල්ලා දෙන්නේ. මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත. මොකක්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත මොහොතින් මොහොත අද මම මෙතන සිටින්නේ මගේ කැමැත්තට නෙමෙයි. මගේ කැමැත්තට විරුද්ධව තර්කගෙන නොඑක් දේවල් තර්කගෙන අපිට ඊට දවසට කොච්චර ආරාධනා තියෙනවද අතෙන් දෙන්න මෙතෙන් දෙන්න එතෙන් දෙන්න ආරාධනා කරනවා. දේශකයන්ට දේශනා කරන්න ඕන තරම් තැන් තියෙනවා. මම නිතර කියන දෙයක් තමයි දේශකයා දේශනා කිරීම නෙමෙයි ප්‍රශ්නය. දෙවියන් වහන්සේ දේශකයා කොතනද තබන්නේ දවසේ කැවද? බාහුණාසද මෙතන තබලා තිබෙනවා නම් මම මෙතන සිටිනවා. හාලෙලුයා. මගේ ජීවිතේ මම දැකලා තියෙනවා. මට මතකයි මම 2009 ඒක තමයි මගේ ජීවිතේ ලොකුම දේශ සංචාරයේ දුම්රියේ විශාලම දිගම ගමන ගියා. ඩෙන්මාර්ක් වලට ගියාට පස්සේ මට ආරාධනයක් තිබුණා ස්වීඩන් වලට ඥාතියෝ සිටියා මේගොල්ලෝ පාස්ටර් ගියාලා දන්නවා ඥාතිකෝ එන්න කියලා පාස්ටර් කෙනෙකුගේ ආරාධනයක් තිබුණා. නෑ දෙවියන් වහන්සේ කිව්වා යන්න එපා ස්වීඩන්. හැරලා යන්න. උන්වහන්සේ කිව්වා. එතන තමයි ප්‍රශ්නේ කොහෙන්ද යන්න කියන්නේ? එහෙනම් මේ ස්වීඩන් නෙමෙයි යමන් කරලා. එහෙනම් අන්න උන්වහන්සේ කීයද?
මේක තමයි සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. සුද්ධාත්මයන් වහන්සේ තප්පරයට ඊටම සියුම් ලෙස අපේ පාද හසුරවන්න දක්ෂ. දේව කැමැත්ත මොහොතින් මොහොත පාර යන විට හැරෙන්න ඕන කොහෙන්ද? නතර වෙන්න ඕන කොහෙන්ද? අපි යන්න අන්න ජාතික වේගනේ අන්‍යාල වේගුස වෙලාව බලන්නේ. අපිට වෙලාව තියෙනවා බලන්න. අර දන්නවද? විශ්‍යාලිකාරයට වෙලාව තියෙනවා බලන්න. මොකද ඒ තරම් අපි දන්නවා වැඩි. අර නොදන්න මිනිස්සු වෙලාව බලනවා. අපි නැගතට වැඩ කරමු, වැඩ පටන් ගමු, මුල් ගාලා තියමු, ඔක්කොම කරමු. ඒ මාතේ ඔබ මේ විමසන්න ඔබ කොයි අවස්ථාවකද දෙවියන් වහන්සේගෙන් ඇසුරු ස්වාමීනි මම මේ දේ කරන්නද? මේ ගමන යන්නද? මේ රැකියාව කරන්නද? මේ විවාහය කරගන්නද? හරිද? මටත් ආපු තරුණ කාලේ ආපු යෝජනා ගැන පොතක් මම දැන් ළඟදී ලියනවා. ඒක දැනගත්තා. ඒක පාස්ටර් බැසිල්ගේ දැනටම ඒක ලෑස්ති. නොකියන කතාවක් කියලා ඉස්සරහට ඉක්මනට එනවා. මට ඒ කාලේ තිබිච්ච ඒ මොනවාද පසුබිමානුව කියන සිස්ටර් ශ්‍රියානි නෙමෙයි මගේ අද මෙතෙන්ට කරන්න තිබුණේ වෙන කෙනෙක් එනවද මම දන්නේ නැහැ ඒක. ඒක දෙවියන්වහන්සේ තමයි දන්නේ. තරුණ තරුණියෝ මෙතන සිටිනවා නම් මම අපිට දෙන අවවාදය තමයි විවාහය අනාගතය ගැන දෙවියන් වහන්සේගෙන්. පෙළදී වෙනවා. ආකර්ෂණීය දේවල් එනවා. ලක්ෂණ ආකර්ෂණීය යක්ෂයා හොඳ මගුල් කපුව. ආමෙන්. මම විශ්වාස කරනවා පාස්ටර් නිහාල් අද මෙතන සිටින්නේ පාස්ටර් නිහාල්ගේ විවාහය දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් කරලා දුන්න නිසා. ආමෙන්. සේවයේ සිටින්නේ සේවයේදී දුෂ්කරතා මාර්ගංග වලදී සිටින්න සහකාරියක් දුන්නා. හලෙලූයා. අපි යමු මේ ගමන. අපි යමු. අමාරුණා දුෂ්කරණත් යමු. මේක තමයි ස්වර්ගයේ දෙවියන් වහන්සේගෙන් දේව කැමැත්ත විශේෂ මාතෘකාව. අද හුඟක් මම කිව්වේ බලවත් දේව දාසියෝ කියන අය සේවය කරලා වැටිලා යන සමහර. එයි එක තැනක ආපුවාම බලවත් මිනිස්සු බ්‍රින්හෑම්ලා කවුද ලොකු අය මම අහලා තියෙනවා. බලවත් පාවිච්චි කරපු මිනිස්සු. නමුත් දැන් අවස්ථාවල එක තියෙනවා අසමත්. එයි එක තැනකට ඇවිල්ලා වුන් දෙවෙනාසන හඬ දැම උන්ට ඇහෙන්නේ. උන් තමන්ගේ මාර්ගය යන්නේ. ඔබ සාර්ථකව ගමන යන්න කැමති නම් ඉගෙන ගන්න ඉස්ලාමුගේ වැටි. ඇයි ඔබ සමත්? ඕම් විවස්ථාව අල්ලගෙන යන්න ගියා. ඒ මොසස්ගේ විවස්ථාව. මේක තමයි කරන්න ඕනේ. මේක තමයි හරි. ඒකට තව එකතු කරලා. ඕම් මිනිස්සු පිටර බාර පටෝලා. අන්දේ මග පෙන්නු අන්දේට. ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප. ප්‍රේමාන්තේනි මේ සෙනග ගැන කියනවා වැඩි දිනකට ප්‍රසන්නුනේ නේ. ඕම් නපුරු දේවස් රාසම් මේ කාරණාවට ආදර්ශයක්. ඊශ්‍රායල් ජනතාවගේ වැටීම අදත් ඉන්නවා. ඔව් ඔය වගේ දුක් විඳින්න ඕනේ නැහැ. වේදනාව විඳින්න ඕනේ නැහැ. රටක් නැතුව ජාති නැතුව යන්න ඕනේ නැහැ. තමන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට කොච්චර ආශිර්වාද කෙරුවත්. නමුත් ඔව් හිතුවක්කාර වුණා. සිත් දැඩි කරගත්තා. ඒ දැඩි කමන නායකත්වය දුන්නා. අද බලන්නත් සමහර මිනිස්සු වැරදි කරන්නේ නායකත්වය. නායකත්වය පටන් ගන්න ගෙවල්ලු. පල්ලියේ ඉස්සෙල්ලා ගෙදර. ගෙදර හොඳ දෙයට ධර්මිෂ්ඨ දේශ නායකත්වය දෙන්න පුළුවන්. නැත්නම් වැරදි දෙයට දෙන්න පුළුවන්. නායකත්වය වැදගත්. ජේසුස් වහන්සේ තමයි හොඳම නායකයා. සරක කන්දද බොණ්ඩද හිත ක්‍රීඩා කරන නෙගුතුනවා යාති මෙලෙස. ඔව් සමහරෙකු රූපෝපමේගේ රූපාන්දින්න වෙන්න එපා. ඔවුන්ගේ සමහරෙක් වයසකම් කළා මේ වයසකම් නොකරමු. ඒ 23000 දෙනෙක් විනාශ වුණේ. අපි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරමු. ඔවුන්ගේ සමහරෙක් පරීක්ෂා කොට සර්පයන්ගේ නාස්ති වුණා. උඹලා කොඳුරන්න එපා. ඔවුන්ගේ සමහරෙක් කොඳුරන විනාශ වුණා. ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔට සිද්ධ වුණා. ආදර්ශවල අද පාස්ටර් දියලුත් මාත් කරන්නේ ආදර්ශය. අපි කරන්නේ ආදර්ශය. අර කිව්වා වගේ අර ඉමාවුස් වල ගෝලේ වගේ කට්ටියක් ඉන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ පාස්ටර් බැසිල් කියන්නේ කවුද? ශ්‍රියන්ති කවුද? කියලා දන්න ටිකක් ඉන්න පුළුවන්. දන්න කට්ටිය දන්නවා මේගොල්ලෝ නේද? මේගොල්ලෝ දෙන්න ඒ කිරිපැණි වෙලාද? කිරිපැණි ගම ඔව් දෙවියන් වහන්සේ අපිව ගෙන යන මාර්ගයක් තිබුණා. මේක උන්වහන්සේ අප උදෙසා පමණක් නෙමෙයි. අප ගෙන යන අත්දැකීම් වලින් අපි තව බොහෝ සභාවලට බොහෝ සෙනගට අපි ආදර්ශයක් වෙන්න යනවා. හලෙලූයා. දුක වේදනා කනස්සල අමාරුකමෙන් ගෙනිලා අපිට ඉගන්නුවා. මෙන්න මගේ මාර්ගය. මෙන්න මම කරන්න ඕන කියන උදේ අපි උන්වහන්සේට අවනත වෙන විට අපි පමණක් නෙමෙයි අනිත් අය ආශිර්වාද කරනවා. ඒ සියල්ල ආදර්ශවසේ සිටු. ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙරවල පැමිණ සිටින අපට අවවාද පිණිස. ප්‍රේමාන්තිනි අවවාද. අපි ඉගෙන ගන්න. ඇයි මේ වැරදි? ලංකාවේ නායකයෝ ප්‍රභාකරන් වගේ මිනිස්සුන්ට හොඳ වැඩ කරන්න පුළුවන් මිනිස්සු. රෝණ විජේවීරලා අද හිටියනම් මං කියනවා නිතර මම රෝණ විජේවීර පන්ති පවත්වන කාලේ පන්ති වලට ගියේ තරුණි. හරිද? ඒ කාලේ 71 අපි තරුණි.
අපි එදා කිව්වා ඇයි මෙහෙම කරන්නේ? ඇයි දේශ මේ ඡන්ද ඉල්ලලා ඡන්දය නැහැ නේ ඒගොල්ලෝ ඉගෙනුනේ නැහැ ඒක නෙමෙයි. අන්තිමට ඒගොල්ලෝ තුවාක්කු ගත්ත මිනිස්සුත් නැහැ. උන් ගියාද? උන් ඉක්මන් කාර්ය වෙලා වැරදි දර්ශන මත ගිහිල්ලා අපි දේශපාලන ලෝකේ දකින්න මිනිස්සු. නමුත් අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්න. ලක්ෂණ දේ තමයි ජේසුස් වහන්සේ කියනවා. යන කියනවා පිලිපි පොතේ තේජස මහිමේ පරාක්‍රමී පැනදගෙන සිටපු ජේසුස් වහන්සේ සියල්ල අතහැර. මහිමේ අතහැර. පියනන වාසය සමෝ සිටීම අල්ලාහගේ ඉන්න වස්තුවක් කියලා නොසිත ඒ ඉවත් කර මනුෂ්‍ය ස්වභාවය අරගෙන දාසික ස්වරූපය අරගෙන මරණය පුරුෂය මරණය දක්වනාසේ කීකරු අමාරුයි දේව ධර්මනි සමාර විට කීකරු වෙන්න අමාරුයි දුෂ්කරයි නමුත් ජේසුස් වහන්සේ මරණය දක්වා අප දන්නවා ජේසුස් වහන්සේ ගෙත්සෙමනි ගිහලා යාඥා කරනවා පියාණෙනි මේ පාත්‍රය ඉවත් කර මොකද උන්වහන්සේ මරෙන්න බය නැගිරම නෙමෙයි ඔය හිතන්නේ බය ජේසුස් වහන්සේ කුරුසේ දැකලා මරන්න බය නැහැ මරණය නෙමෙයි ඊට වඩා භයානක දෙයක් තිබෙනවා තමන්ගේ ප්‍රේමයේ පියා මුහුණ හරව ගන්න දවසක් එනවා කියලා උන්වහන්සේ දැන සිටියා අපේ ප්‍රේමයේ පියා කවුද පාපේ දිස බලන්න බැරි සුද්ධෝදෙවි මුළු මනුෂ්‍ය වර්ගයාගේ පාපේ ජේසුස් වහන්සේ දරා සිටිනවා මාගේ දෙවියනි ඔබ මාව අත්හැරියයි අත්හැරීමක් වුණා මොහොතකට අත්හැර මේක තමයි අපේ ජීවිතවල අපි ඉගෙන ගන්නවා උන්වහන්සේ කියනවා මොහොතකට අත්හැරියට මම සදාකාල ප්‍රේමනවා අපේ ජීවිතවල වෙනවා දෙවියන් වහන්සේ අපි හැදි දැඩි වෙන විට අපි අතීත මුරණ්ඩ වෙන විට සමහර විට අපි වේදනාත්මක අත්දැකීම් ලබනවා නමුත් අපේ පියා ප්‍රේමණීය පෙවි ජේසුස් වහන්සේ කියනවා මගේ පියා කොයි වගේ පියෙක්ද කියලා ඔබ දැනගන්න ජේසුස් වහන්සේ මග්දලයි මරියට කියනවා ඔබේ පියා සහ මගේ පියා ආමෙන් ඔබේ පියා මගේ ඔබ දෙවියන් වහන්සේ මගේ දෙවියන් ඒ ලස්සන සම්බන්ධතාවය හalleluya එනිසා මේවා ලියලා තියෙන්නේ කාලවල කෙලවර පැමිණ සිටින අපට අවවාද පිණිස එහින් තමා කෙලින් සිටින්නේ සිතන දෙරත්තේ නොවැටෙන්න වග බලා ගන්න හalleluya අපි දන්නවා සභාවල සේවය කරන ජනතාවට සේව කරන ටික දවසක් ආයේ බලනකොට සමාජසෙනගේ නැහැ සමාජසෙනගේ අදාහින වෙලා ක්ලාන්ත වෙලා පසුබට වෙලා එක මාර්ග වලට ගිහින් මම බයිබල් ස්කූල් එකේ ළමයින්ට පසුගිය දවස්වල ආත්මික උපදේශනයේදී ළමයි සමග එකතු වෙලා මම විශේෂ බයිබල් ස්ටඩි එකක් මම ලෑස්ති කරා පසුබට වීම. පසුබට උනාට පස්සේ නෙමෙයි මිනිසුන්ට පසුබට වීම ගැන උගන්වන්න ඕනේ. පසුබට වෙන්න ඉස්සෙල්ලා. ජේසුස් වහන්සේ ජීවිතේන පාටුයි අවහිරයි ටික දෙනාට හම්බුනේ. ජේසුස් වහන්සේ කිව්වේ නෑ වපුරක ඔක්කොගෙම 30ක් 60ක් 100ක් පළ ගන්නවා කියලා කිව්වේ නෑ උන්වහන්සේ කිව්වා. මගේ වැටෙනවා කියන්නේ පොඩ්ඩක් කල් පළ වෙලා තියෙනවා. කටුකොටු වෙලා යට වෙලා යනවා. නමුත් සමහර ඒවා 30ක් 60ක් 100ක් පළ ගන්නවා. සර්වබිමේ වැටිච්ච. හalleluya! ඒ සදේවදර්වෙනි උනාසි කියනවා කෙලින් සිටින්න බලා ගන්න. මනුෂ්‍ය විසින් සිටියක පරික්ෂාවද අපි නැවත අවසන් කරන්න කැමති මගේ මූලික දේශනාවට මේක ඔබට වෙන තවත් කණි ගන්න පුළුවන්. අපි රෝම පුතට ගියොත් රෝමුණු ඊශ්‍රායල් වල මොනවද කිව්වේ? එතනින් ඉවරුනේ නෑ. ඔව් අරන්න ඊශ්‍රායල් වල ගැන මෙතන 9 වෙනි පරිච්ඡේදයේ ඊට පස්සේ 9 වෙනි පරිච්ඡේදයේ අවසානයේ කතා කරනවා මේ ඊශ්‍රායල් ජනතාව ගැන දෙවියන් වහන්සේගේ පොරොන්දු නිරන්තර වුණේ නැහැ ඊශ්‍රායලුන් අත්හැර දැම්මේ නැහැ කියන එකයි කතා. ආමෙන්. ඔව් දෙවියන් වහන්සේ අත්හැර දැම්මේ නැහැ ඊශ්‍රායල් ජනතාව. මේ කතාව ඊට පස්සේ කියනවා ඊශ්‍රායල් එපා කරන ලැබීමට හේතුව කියලා 9 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ කියනවා එසේ විනම් කුමක් කියමුද ධර්මිෂ්ඨකම අනුව නොගියා වූ අන්‍ය ජාති වූ ධර්මිෂ්ඨකමට නම් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකමට කමුණු නොය. ඊශ්‍රායල් වනාහි ධර්මිෂ්ඨකමේ විවස්ථාවක් අනුව ගොස් ඒ විවස්ථාවට නොපැමිණියේ කියාය. එමත් නිසාද ඔහු ඇදහිල්ලෙන් නොව ක්‍රියාවලින් මෙන් සවු නිසාය. ඔහු ප්‍රකීම ගලෙහි ප්‍රකලු නොය. මෙන්න හේතුව පාවතුමා කියනවා ඊශ්‍රායල් වල වැටෙන්න හේතුව. මොකක්ද? ඔව් ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම ප්‍රතික්ෂේප. අන්‍ය ජාති වූ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මිෂ්ඨකම පිළිගත්තා. පෞඛමාව මාර්ගය පිළිගත්තා. කුරුෂයාගේ පිළිගත්තා. ඊශ්‍රායල් ජනතාව ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා. ඒ උන්වහන්සේගෙන ආපු ප්‍රේමයේ පණිවිඩය, දයාවේ පණිවිඩය, දේව කැමැත්ත කිරීමේ පණිවිඩය ප්‍රතික්ෂේප. ඒ මාක්‍රිසාද ඔවුනේ ඇදහිල්ලෙන් නොව ක්‍රියාවලින් හෙව්වා. අද ඔබ දන්නවද ආගමික ක්‍රියාවලින් ආගමික ක්‍රියාව
අපි රෝමාන කතෝලිකයන්ට දෙනවා විවිධ ක්‍රියාවල් පොන්තේ කියනවා නුවාන සදාසන නුවානේ නුවාන වර්ගයක් තියෙනවා මණ්ඩල තියෙනවා ඔක්කොම තියෙනවා. නමුත් අපිට තිබෙන ආශිර්වාදය තමයි ධර්මිෂ්ඨය එදෙන්නේ. විශ්වාසයේ පූජාවීම කරනකොට ඒ නිම කරන යාගේ කරනකොටගෙන අපිට ලැබුණා වූ ධර්මිෂ්ඨය. එයා මේ ජනතාව මොනවද කෙරුවේ? ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට කරගන්න ගිහිල්ලා පැකිලීමේ ගලෙහි පැකුළුනෝය. ඔවුන් ඉදිරියේ පැකිලී නැති. වැටුණා. ආමෙන්. කෙසේද පැකිලීමේ ගලත් බාධාවේ පර්වතයක් සියුනි තවමි. උන්වහන්සේගේ අදහා ගන්නා ලැජ්ජාට නොපමිනින්නේ ආලියා. සහෝදරයනි ඔවුන් දෙසා මාගේ සිතේ ආශාවක් දෙවියන් වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැලවෙන පිණිස මක්නිසාද ඔවුන්ට දෙවියන් වහන්සේ දෙසා ජෝලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂි දෙමි. නමුත් ඒ දැනගන්න නැතුව නෙවෙයි මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන තමන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිර කරන්නට සොයමි. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නුනොයි. මක්නිසාද දෙවියන් වහන්සේ මක්නිසාද අදහන්න සියලු දෙනාට ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස් වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේ හලෙලූයා. දේව ධර්මයේ පිළිබඳ ගැන්වීම මේ සෙනග ගැලවෙන පිණිසයි ආ. දේව ධර්මයේ ඊශ්‍රායල් වරුන් කොට කිව්වා වගේ මේ කොයි මොහොතද කියලා දන්නේ තුන්වෙනි ලෝක මහා යුද්ධය ආරම්භ වුණා. මුළු අරාබිය මේ වෙන විට කැළඹීමෙන් තිබුණා. ඔබ ටීවී නිවුස් බලනකොට දන්නවා. උදාන ලෝක යුද්ධයක් කියන්නේ කොහොමද? අපි සමහර අය අපි දන්නවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට දින නියම කරන්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ මේ දේවල් සිදු වෙන කල විශ්වාසවල ඉහළලා. මම දොරටු ළඟට නැවිලා තිබේ. සමේ දවස් මේ වසර අවසාන මාසයේ ඔක්තෝබර් තව දවසකින් ආතබනවා ජේසුස් වහන්සේ අවවාද කෙරෙහි යාඥාවෙන් අවදි සිටිනවා. සභාව යාඥා කරා. අපේ දේශය ඊශ්‍රායල් ජනතාව ගැන අපි දන්නවා කොච්චර ජාතීන් කෝපෙන් සිටියත් ඔවුන්ට ඊශ්‍රායලය අතුගා දමන්න බැහැ. ආමේන්. මක්සද ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ උමදෙසා. උන්වහන්සේ මැදහත් වෙන. උන්වහන්සේ මැදහත් වෙනවා අපි දන්නවා අපි තව තවත් යාඥා කරන්න ඕන. අද ඊශ්‍රායල් ජනතාව මම අපේ රටෙන් ගියේ පස්සේ මම දන්නවා සුනිල් කියනවා ඊශ්‍රායල් මිනිස්සු අලු කිව්සුම දන්නේ නැහැ. අලු කිව්සුම ගැන කියද්දී ඕන දෙස්වස් කියන උදාන්න තුඟක් අය සිටිනවා. මම දැන් සුභාරන්ති ප්‍රචාරය වෙන්නේ. හොඳයි. එනිසා දේව දරුවනි ඒ තමන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිර කරන්න ගිහිල්ලා ඔවුන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රතික්ෂේප කළා. ක්‍රිස්තුස් වහන්සේ විවාහස්ථාවේ සමාප්තිය සම්පූර්ණ කළා. හalleluya. ඉතින් අපි මේ බලන්න මේ රෝම පොතේ 9 වෙනි පරිච්ඡේදයේ කතා කරන වැදගත් මාතෘකා බලන්න වැදගත්කම කොච්චරද? ඊශ්‍රායල් ගැන පුරාණ කිසිම ඔච්චර කතා කරලා අනිත් කිසිම රෝම පොතේ දැන් මේ 9 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පරිච්ඡේදයේ ඊට පස්සේ 11 වෙනි පරිච්ඡේදයේ ආයෙ විස්තර කරන එක මම කියනවා මම හැම වෙලේම දේශනා කරුවාට පස්සේ ගෙදර වැඩ දෙනවා. සමහර අය කියනවා නෑ මේ පාස්ටර් අද දේශනා කරලා පස්සේ එක එක්කෙනා ලබා ගන්න දේ බලාපොරොත්තු වෙන දේවල් තියෙනවානේ. මම එක්තරා පිළිවෙලක ගුරුවරයෙක් ලෙස දේශනාවේදී මම ගෙදර වැඩ දෙනවා. මොකද්ද? ඔබට මේ මාතෘකාව හොඳ ඉගෙන ගන්න ගෙදර ගිහිල්ලා මේ රෝම පොතේ මේ පරිච්ඡේද මොනකමින් කියවන්නේ මොකක්ද මේ පරිච්ඡේදය? මොකක්ද කියන්නේ? දැන් බලන්න මේ මාතෘකාව 11 වෙනි පරිච්ඡේදය ලැබිලා කියනවා යට කී එපා කරනු ලැබීම කලකට පමණක් බව. හalleluya. කලකට ඉදරයි. හalleluya. සමහර අය කලකට මොනවාද මේ වෙලා තියෙන්නේ? කලකට හැමදාටම නෙවෙයි. සමහර දේවල් දෙවියන් වහන්සේ අපේ ජීවිතවල අපි ගමන් කරන මාර්ගය. ජාතියක් ලෙස ඊශ්‍රායල්ගේ මේ එපා කරනු ලැබීම ඔබ පැත්තකට තියලා අන්‍ය ජාතිට සුභාරංචි දෙන්න. ආමේන්. අන්‍ය ජාති ලෝකේ හැම රටවල අපේ බෞද්ධ රටවල් ඉන්දියාවේ Hindu හැම රටවලම ජනතාව දේව රාජ්‍යයට ඇවිල්ලා ඊශ්‍රායල් නිදාගෙන ඉද්දී දෙවියන් වහන්සේ ක්‍රියා කරලා ඊශ්‍රායල් නැගිටිනකොට ඕනේ සිදුවෙලා හalleluya. ආමේන්. යා මේක හොඳට කියවන්න යට කී එපා කරනු ලැබීම කලකට හalleluya. හැමදාටම නෙමෙයි කියන එකයි පණිවිඩය. ලෝකෙ මිනිස්සු කිව්වා කොහො ඊශ්‍රායල් වරු කොහො බයිබලයේ කියලා තියෙනවා ආයේ ගේනවා කියලා ගෙනාවද කියලා. දැන් දෙවියන්වහන්සේ කිව්වා ගෙනාව දැක්කද කියලා. ආමේන්. ඕන් කිව්වද කරා කියලා උන්වහන්සේ කියනවා. ආත්මම මේ දේවල් කරනවා. හalleluya. ඊට පස්සේ මෙතන කියනවා මේ මාතෘකාවේ
අන්‍ය ජාතින්ට ගැලවීම පැසීමේ ආදර්ශය. අපි ඒක ඔස්සේ අවසාන කරපු ඒක ඔස්සේ පරිච්ඡේදයේ. නමුත් මම අන්‍ය ජාති උනුබලාට කතා කර කියමි රෝම 11 වෙනි පදයේ මම අන්‍ය ජාතින්ට ප්‍රේරිතව සිටින බැවින් මාගේ මෙහෙට ගෞරව කරමි. කුමටද? යම් මේකින් මගේම මාංශය වන්ට ජ්වලිතව උපදවා ඔවුන්ගෙන් සමහරෙක් ගලවන පිණිස. හalleluya. Thank you Father. පාවුල්තුමා හැරුණාම පාවුල්තුමා එදා පාවුල් ලස්සන කතාවක් පාවුල්තුමාගේ කතාව. පාවුල්තුමාගේ කතාව වැදගත්. ඔබ දන්නවා තාර්සසි සාවුල් පළවෙනි කිතුණුවන් මරණයට පත් කරමින් සිරගාලට දාමින් දේවචනේ කියලා සභාව නාස්ති කරුවා වගේ. සභාව නාස්ති කරුවා. පාවුල් නමුත් දෙවියන් වහන්සේ යාඥා කළා. ඒ නාස්ති කරපු පුද්ගලයාව ඉංග්‍රීසියෙන් කියනවා persecutor became a preacher. පීඩා කරන කෙනා දේශකෙක්. අද ඔබ දන්නවා මේ වෙන විට මට රෝමෙන් කන්නේ අසල ඇති අපේ කිතුණු සභාවට කාර්යය කරලා තිබෙනවා. අතරේ දාලා තියෙනවා. රජයේ ක්‍රියා කරුවේ නැත්නම් අපි මේ ස්ථාන නැති කරලා දානවා. ඔබ දන්න ආශ්‍රණියල්ගේ නෝදර දන්නවා මේ කතාව ගැන. මොකද දේවදරුවනි අපි අදහම මේ රටේ මේ අන්ධ වූ මිනිස්සුන් දන්නේ නැහැ. උන් දන්නේ නැහැ. ආගමික උන්මාදයේ කියන කලුත් දෙයක් නෙමෙයි. ඒකන ආගම් පිස්සු. අපිට කියන්නේ මොනවද? මේ මිනිස්සු ආගම් පිස්සු කාරය. උන්ට ආගම පිස්සු. උන්ට වෙන වැඩක් නෑ ආගම ආවෝ අපි ආගම පිස්සු තමයි. හalleluya. අපිට එහෙම තියෙනවා. හalleluya. සුදු පාවුතුමාට වැරදි පිස්සුවයි හොඳ පිස්සුවයි දෙකක් තියෙනවා. පාවුතුමාට ඉස්සෙල්ලා තිබුණා වැරදි පිස්සු. ඒ තමයි ක්‍රිස්තියානිකාරයෙන් අතුගාදවීම පිණිස එතුමා පිස්සු වැටිලා ගියා. පිස්සු වැටිලා යන විට සභාව යාඥා. ස්වාමිනී මේ මිනිස්සයා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ආත්මික අන්ධව සිටිනවා, දැඩිව සිටිනවා. පීඩා කරන්න ගැන යාඥා කරනවා. අපි ඊශ්‍රායලයේ යාඥා කරනවා වගේම අපිට පීඩා කරන්න. ස්වර්ගයට ඇසුණා. ස්වර්ගේ බලන් සිටියා. වෙලාව බලන් හිටියා. දැන් යනවා. ටිකක් ජයග්‍රාහී ලීලාවෙන් තාර්සසි සාවුල් මමත් යමෙක් ඔවුන් බැන්දා අපි දඬුවම් කෙරුවා මම දැන් නායකයෙක් වෙනවා පරිසිවරු අතරින් ආලෝකේ පැමුණුණා අස්යන්කින් වැටුණා අන්ධ වුණා. යේසුස් වහන්සේ කතා කළා. සාවුල් සාවුල් නුඹ මට පීඩා කරන්නේ. දේවදරුවනි දෙවියන් වහන්සේගේ දරුවන්ට වෙන සෑම දෙයක් ගැන උන්වහන්සේ අවදිව සිටිනවා. ආමේන්. අද උදෑසන ඔබේ ප්‍රශ්නේ මොකක්ද? ගැටලුව මොකක්ද? උමනාව මොකක්ද? ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ මේ සිටිනවා. හalleluya. ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ ඔබේ දුක, ඔබේ වේදනාව, ඔබේ කඳුල, ඔබේ අවශ්‍යතා සියල්ල සලකනවා. අර ගීතිකාව වුණා ගීතිකාව ලස්සන ගීතිකා කරන්න දන්නේ නැහැ. මොකද දේශනා කරන්නේ නැති ගීතිකා මතක් වෙනවා. අර දුක හඳුනන දෙවි කෙනෙක් ඇත නේද? ඒ ගීතිකාවක් තියෙනවා නේද? ඔව්. උනාසී. අපිටදී තාර්සසි සාවුල්. සාවුල් සාවුල් මට පීඩා කරන්නේ. ඔබ කවුද? නුඹ පීඩා කරන යේසුස් නමයි. නුඹ පීඩා කරන යේසුස් නමයි. සාවුල් ඔබ කාටද පීඩා කරන්නේ? දේවදරුවනි අපි මේ කොළඹ ශාවකික සභාවල් විශේෂයෙන් ගම්බද සභාවල් ගැන වැඩිපුර යාඥා කරන්න ඕන. මේ කාලේ ඉදිරි කාලවලදී නත්තල් අරවා මේවා කියන නිකන් අර ලෝකේ යන්න ගෙඩියට යන්න එපා. සියලු දේවලම අන්තිමේ ලං වී තිබේ කියලා දේව වචනේ කියා තිබෙනවා. ඒ යාඥා පුරුකෝ සිටින්. ආමෙන්. ඒකට පාවුල්තුමා අඳුනා. එතුමාව ගෙනත් ගියා. අනනියස් ළඟට ඉතින් ලැබුවා. ඔව් නැකිටලා දේශනා කරන්න පටන් ගත්තා. මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව. හalleluya. මොනවා සාස්ත්‍රා පුදුම දේ කරන්නා වූ දෙවියන් වහන්සේ. පාවුල්තුමා කියනවා ජෝලිතේ ඔබලා ඔවුන්ගේ සමහරේ ගලව ගන්න පිණිසයි. මක්නිසාද ඔවුන්ගේ අත්හැර දැමීම ලෝකයා සමග සමගි කිරීම නම් මක්නිසාද ඔවුන් අත්හැර දැමීම ලෝකයා සමගි කිරීම නම් ඔවුන් පිළිගැනීම මලවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද? හalleluya. ඊශ්‍රායලෝ අහනවා නෑ. මුළු ලෝකේම ජෙරුසලමෙන් සමාදානය ගලා යන්නේ. හalleluya. ජෙරුසලමෙන් සමාදානය ගලා යන්නේ. අද ජෙරුසලම ලෝකයට ප්‍රශ්නයක්. අනාගත වක්තෘ කියන හැටියට බාර ගලක්. මේ දවස්වල ලංකාව දැන්මම කතා කරනවා. ඊශ්‍රායලයේ ලංකාව මම අහගෙන බලන්න ටීවී බලද්දී යාඥා කරලා සුද්ධාත්මයන් වහන්සේගේ මග පෙන්වීම ටීවී බලන්න. සමහර අයට ඕන කරන පණිවිඩේ නැහැ. ඕන නැති ඒවා තියෙනවා. දැන් මේ කතාවේදී කියන කෙනෙක් කතා කරලා කියනවා යුද්ධ කාලේදී ලංකාව ඊශ්‍රායලෙන් සමග යාළුවෙක් හිටියලු. අපි දැනගත්තුමා කිව්වනේ. මම අරාබිකාරයන්ව තරහ කරගෙන නැතුව ඊශ්‍රායලට උදව් ගත්තා. ඒක හරි දක්ෂයි.
අපි දැක්කම හරි දක්ෂයා මම අර ඉන්දියාව තරහ කරගෙන තු චීනෙන් ගත්තලු. බලන්න කොච්චර දක්ෂද. අපිට තමයි ක්‍රිස්තියානි ලෝකයේ මේ ප්‍රඥාව නැත්තේ. සලමන ප්‍රඥාවෙන් විවේකයි. ආමෙන්. ආමෙන්. ඒක තමයි වැදගත් කරුණක්. ඒ තමයි ඊශ්‍රායල් ජනතාව ගැන අපේ උනන්දුව ඔවුන් පිළිගන්නවා දෙවියන් වහන්සේ. තවද ප්‍රථම පිට සුද්ධ නම් පිට දෙසින් මුල සුද්ධ නම් අතු දෙසින්. නමුත් සමහර අතු කඩා දමන ලද්දේ වී නම් වල් ඔලිව ගසක් වූ නුඹ ඒවා අතරේ පාස්වනු ලැබ ඔලිව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයේ නම් අතුවලට විරුද්ධව පාරට්ටු කර නොගනින්න. නමුත් පාරට්ටු කරගන්නේ නම් නුඹ විසින් මුල දරනවා නොව මුල නුඹ දරන්නේ. එසේ වී නම් පාස්වනු ලබන පැස්සීම ගැන. ඔබ දන්නවද දෙවියන් වහන්සේ පැස්සුම් කරන්නේ? සමහර ඒවා පාස්සන්න හරි අමාරුයි. අනේ මිනිස්සු කියන මේගොල්ලෝ නම් කවදාකවත් පැස්සෙන එකක්. ක්‍රිස්තියානි සභාවලක් තියෙනවනේ. ගියාම යායෙන එකක් නෑ කියලා කියන. අඩාගෙන ගියාම යායෙ පැස්සෙන එකක්. දෙවියන් වහන්සේ හොඳම වෙල්ද. ආමෙන්. 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 ඊශ්‍රායල් ජනතාව නැවත පාස්සනවා. මිනිස්සු කිව්වා දැන් ඉවරයි. ඔළුවක දාලා යාවේ දෙවියන් වහන්සේගේ සාපලක් සෙනගක් ජාතියක් නෑ රටක් නෑ. ඔව් ඉවරයි. නෑ තමන්ගේ කිව්සුව පොරොන්දුව. එසේ විනම් පාස්සනු රබල පිණිස අතු කඩා දමන ලද්දේ ඉන්න කියන්නේ. හොඳයි අවිශ්වාසකම නිසා ඒවා කඩා දමන ලද්දේ. නුඹද නුඹේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නේ. උඩගුණ වී බය යන්න. මේ කියන්නේ මම රෝම 11 වෙනි පරිච්ඡේදයේ අවසානයේ වචන ටික. මාක්සාද දෙවියන් වහන්සේ ස්වභාවිකත්ව ඉතුරු නොකළසෙක් නම් නුඹවත් ඉතුරු නොකරනසේ. වහන්නක කතාව. ආමෙන්. එබැවින් දෙවියන් වහන්සේගේ යහපත්කම සරකම බලාපන්. දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ සරයි. අද සමහර අයට වෙන දැන ඒකයි මම කියන්නේ මුළු ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රේමය. හැබැයි ප්‍රේමය වුණාම සමහර අයට ඕනේ දන්නවනේ පොඩියු නේද? පොඩියු වැරදි කරත් ළඟලනවා ඇඟෙල්ලේ. අසෙත් ටිකක් පොඩි තරමකට යන්නේ වතුර ළඟට යන්නේ ළඟට තාත්තා මොකද කියන්නේ? ආදරෙන් ඉක්ුණු තාත්තා වෙන්නේ නෝ. ආදරයෙන් තමයි සැර කරන්නේ. හalleluya! ආදරයෙන් සැර කරනවා. ආමෙන්. ආමෙන්. ප්‍රේමන්තේනි මේකයි දෙවියන් වහන්සේ ප්‍රේම කරන පුත්‍රයන්ට තාලනස. ආමෙන්. Hallelujah. මේක අමාරුයි. ඇයි වමට ආදරෙන් ගහන්නේ? පොඩි උසාවට අහනවානේ. තාත්තා ගහන්නේ මොකටද ආදරේ? ආදරේට ගහන්නේ ඔයා වැරදි කරගන්නවා. ඇයි මම යන්න එපා කියපු තැනට ගියේ කරුවේ. ඔයා හදන්න ඔයා විනාශ වෙයි කියලා මම මේක කරේ. ආමෙන්. ප්‍රේමන්තේනි පිටට කියනවා සරක. දැන් මේවයි හැම එකක්ම දේශනා මාතෘකා හැටියට යන්න පුළුවන්. ඊළඟට යහපත්. ඊළඟට දෙවියන්සේ තද දෙවියන්. සුදු දෙවියන්. ප්‍රේමයේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ විනාශ කරන ගින්න. දෙවියන්සේ අඳුනන නාම අද මේ නන්ලා ඉස්තුගත කරලා නැහැ මට දුන්නු කරුණාවෙන් මම නන්ලා ඉස්තුගත කරලා කුඩා පොත් පිටක් ඇදිලා ලෑස්ති කරන්නේ අපලම ප්‍රශංසා දාහරි හොඳයි මම දැන් ඔබ සවාල් ලැබිලා තියෙන ප්‍රශංසා දාහ කියලා කුඩා පොතක් දෙවියන්සේ වර්ණනා කරන කරුණු 1000ක් විතර ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේ හඳුන්වන නම් පුත්‍රයන් හඳුන්වන නම් සුදාපිය හඳුන්වන නම් 300 ගානකට කිව්තු නම් තමයි දන්නේ නැහැ සමහර යාඥා කරන්න ගියාම කාට යාඥා කරන්නද කියලා දෙවියන්ස හඳුන්වන්න යාඥා කරන්නේ අර මොකද සමහර අපිට සම්ප්‍රදාය තියෙනවා යාඥා කරන්න ගියාම ස්තුතිවා කිසිසරක් කියන්නේ ඒ වගේ දෙවියන් වහන්සේ ගැන කියන්නේ අපි දැනගත්තා යහපත් දෙවියන් වහන්සේ සරකම වැටුණාවුන් කෙරෙහි සරකම අඳුනාන්සේගේ යහපත්කමේ පවතින්නේ නැහැ නුඹ කෙරෙහි දෙවියන් වහන්සේගේ යහපත්කමේ එසේ නොපවතින්නේ නම් නුඹවත් කපා දමනු ලබන්නේ මේ කාරණේ පාවුතුමා මේ කියාගෙන යන්නේ දන්නවද අන්‍ය ජාතින්ට කියනවා අන්‍ය ජාතුනි උඹලා සුභාරංචි කන්නකොටගෙන ආලෝකයට පැමුණුණා ආශිර්වාදයට පැමුණුණා උඹලා මතක තියාගන්න ඊශ්‍රායල් ජනතාව තෝරගත්ත ජනතාව ඔවුන්ට මේ ආශිර්වාද ලැබුණා හැබැයි ඔවුන් කීකරුණා ඔවුන් මුරන්දුණා අන්න ඔවුන්ට දෙවියන් වහන්සේ පොඩි දඬුවමක් දුන්නා අන්‍ය ජාතිනි උඹලා ප්‍රවේශම් බැලලා උඹලා ප්‍රවේශම් නොවුනොත් උඹලට දඬුවම් ලබන්න වෙනවා කියන එකයි පාවුතුමා මෙතන කියන්නේ ඊට පස්සේ කියනවා ඔව්හුද අවිශ්වාසවන්තකමේ නොපවතින නම් පාසනු ලබන්නේ පාසෙන් සමහර පාසෙන් දැන් කර්ම ගොඩක් තියෙනවා සම්බන්ධතා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇයි අපි අවුරුදු 30ක් යුද්ධ කෙරුවේ? සම්බන්ධතා ප්‍රශ්න. ජාතිය.
උදාහරණයක් කිතුණු ස්වභාවයේ වගකීම කියලා සමාදාන යෙදිය. Amen. සමාදාන කරන්නෝ ආශිර්වාදලා. Amen. මිනිස්සු අතර සම්බන්ධතා. පවුල් අතර අපි මම හිතන්නේ ඒක සාක්ෂියක සිටියන පාස්ටර්ලා දන්න නිසා අපේ පවුල කාරණා දන්න නිසා අපි පවුලක් සංවේදනාත්මක අත්දැකීම අවුරුදු 6ක් ගමන් කරුවා. හැබැයි ඒක සභා ප්‍රශ්නයක් නිසා ඇතිවෙච්ච ගැටලුව. මේ පවුලේ මගේ බාල පුතා ශ්‍රීරංග දන්නවලු. පුංචි කාලේ ඉඳන් පුංචි කොටා ටික දන්නවා. ඒගොල්ලන්ගේ පවුලේ වගේ විවාහ වෙලා අපි පවුල් දෙක අතර අවුරුදු 6ක් තිස්සේ අපිට මිහිරි සම්බන්ධතාවයක් පවත්වන්න බැරි වුණා. අවුරුදු 6 තුළ කතා සාකච්ඡා වාද විවාද සම්මේලන සාමදූතිය නිකන් හිටියේ නෑ කරා. ඒක තමයි කියන්නේ හොඳ මොනවාරි කරන්න ඕන. දෙවෙනි සමන මොනවද කරේ? කළා. නමුත් තාම ආශ්චර්යමත් ලෙස ඉතාම පුදුම ලෙස දෙවියන් වහන්සේ සාමයේ සඳහා උන්වහන්සේ ක්‍රියා කළා. හලෙලූයා! දෙවියන් වහන්සේ ක්‍රියා කළා. මම හඳාපෙලේ මම කිව්වා මේක අපේ පවුලේ සාමයට පමණක් නෙවෙයි සභාවට සාමෙ වෙන්න ඕන කියලා මම ඒ වචනේ කිව්වා. ආමේන් හලෙලූයා. මේක අපි පවුල් දෙක විතරක් සමග වෙන්න නෙවෙයි සභා සමගිකයට මේක දොර විවෘත කරන්න ඕන කියන වචනේ මගේ මුඛයෙන් කිව්වා. ආමේන්. මම විශ්වාස කරන මගේ වචනයක් නෙවෙයි. දෙවියන් සුදුන් වචනය. ආමේන්. ඒක සිදුුණා. අපි දෙවියන් වහන්සේට අපි ස්තුති කරන්න ඔබට අපි සාක්ෂි දෙන්න. හලෙලූයා! දෙවියන් වහන්සේට පුළුවන් පාසල්. මක්සාද නුසුභාවෙන් වලොලිව ගසින් කමුණු ලැබ. ස්වභාවයෙන් විරුද්ධව හොඳ ඔලිව ගසට පාසල ලද්දෙයිනා. ස්වභාවික අතුවන මොව් තමුන්ගේම ඔලිව ගසට කොපමණ වැඩියෙන් පාසලු නොලබන්නේ. Amen. ඒ කියන්නේ ඊශ්‍රායල් ජනතාව ක්‍රිස්තුස් වහන්සේට පාසනවා. හලෙලූයා! ඔව් ප්‍රතික්ෂේප කරමු. ඔවුන්ගේ පියවර ප්‍රතික්ෂේප කරමු. නමුත් ආබ්‍රහම් බලාපොරොත්තු වුණා. දාවිද් බලාපොරොත්තු වුණා. ජේසුස් වහන්සේව ඊශ්‍රායලගේ මිදුම්කාරය. Amen. ප්‍රතික්ෂේප කෙරුවා. නමුත් දවසේ ඔවුන්ගේ අන්ධකම පහ වෙලා, සිද්ධාධිකම පහ වෙලා ඔවුන් ජේසුස් වහන්සේව පිළිගන්න මෙන්න අපේ මෙසයි. කොච්චර සන්තෝෂ දවසක් එදාට වෙන්නේ. සැබවින්ම ප්‍රීතිය. සැබවින්ම ප්‍රීතිය. අද දවස අපේ ප්‍රීතිය. අපි මේ ප්‍රීතිය දෙවියන් වහන්සේ තවදුරටත් ඉදිරියට ගෙනියන්න අපේ උන්වහන්සේ කරුණාව දෙන නිසා ප්‍රේමන්ති මාවරේ කිව්වා වගේ මේ කොටස් ඉක්මනින් ඔබට ඉගෙනුවාට ගෙදර ගිහිල්ලා මෙනෙහි කරන්න භාවනා කරන්න. ඇයි මෙච්චර ආශිර්වාද ලැබපු ඊශ්‍රායල් වරු අද මේ තත්ත්වයටපත් වුනේ? ඔවුන් අකීකරුණා, මුරණුණා, සිද්ධි කරගත්තා. දෙවියන් වහන්සේ ඉදිරිපත් කරපු අනුග්‍රහයේ සුභාරංචිය ප්‍රතික්ෂේප කළා. තමන්ම විවස්ථාවම යන්නේ. කොහෙද ගියේ විවස්ථාව? කොහෙද අරන්නේ? ඔබ නන්නත්තර කිව්වා ජාති නැතුව විශ්වර ලැබුවා. හිට්ලර් යටතේ දුක්විඳ. මේ දේවජන කියන මේ අපේ දියා තිබෙන්නේ ආදර්ශයක්. ඉගෙන ගන්න ආදර්ශයක්. ක්‍රිස්තුස් වහන්සේ අපේ ආදර්ශය. Amen. ක්‍රිස්තුස් වහන්සේ මා ඔබට ප්‍රේම කරන ලෙස උපත. මම කමාවුණා වගේ කමා. මම දේව කැමැත්ත කළා වගේ දේව කැමැත්ත. මං කිව්වා තව සමහර අය දන්නවද තාම මට හරි උත්තරයක් දීපු නැති බයිබල් මම දැන් මම මේක තව හොයාගෙන යනවා මොකද පාස්ටර් බැසින් මේ ડોක්ටර් කෙනෙක් නෙමෙයිනේ ડોක්ටර් පාස්ටර් බැසින් නෙමෙයි ડોක්ටර් කෝට් එකක් තමයි මම ඇහුවා මිනිස්සුන්ගෙන් පේදුරුතුමාව නැවත පිහිටේක කොච්චර කාලයකට පස්සේද කියලා ජේසුස් වහන්සේ දන්නේ නැහැ අඳුරන්නේ නැහැ කියලා දිවුරපු පේදුරුතුමාව දවස් ගානකදී නැවත නායකත්වෙ පිහිටුවා. අද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මොකක් හයිද කියලා. ජේසුස් වහන්සේ ඉගෙන ගන්නවා කියන්නේ උන්වහන්සේ පේදුරුගේ සිත දැක්කා. ඇතුළ දැක්කා. පේදුරු එදා වැටිච්ච අමාරුකම ඉදිරියේ මරණ තර්ජනය ඉදිරියේ අසමත්. මරණය ඉදිරියේ මරණ බයට අසමත්. ජේසුස් වහන්සේ මරණය කියන්නේ රස විඳ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ පේතුරුස් නැවත පිහිටුවා. උන්වහන්සේ නැවත පිහිටුවන කෙනෙක්. Hallelujah. ආමෙන්. Hallelujah. හලෙලූයා. උන්වහන්සේ නැවත පිහිටුවා පිහිටුවා. අපුණා මම මේ ආදර්ශය අරගෙන මම මගේ සේවා නායකත්ව කාලේදී මම දේව සේවකයෙක් අද අපුණි සභාවේ සේවය කරන භාගකීය දේශක පාලකයෙක් පිටවන්න මට මේ වචනේ දෙවියන් වහන්සේ කතා කරා. මුච කතා කරන්නේ මේගොල්ලෝ පේදුරුතුමා ඔබ දන්නවද සේවයට මම සුදුසු නෑ කියලා. නිකන් කණ්ඩ වේල හොයන්න නෙමෙයි පේදුරු මුළුගේ. කන්න බයිබලේ එළිදරව් කියන්නේ මේකයි. පොද්ද හොයන්න ගියාද නෑ පේදුරුතුමා හිතුවා මම දිවුරලා පොඩු කියපු මිනිස්සු.
මාව කවුරුත් පිළිගන්නේ මට තැනක් ලැබෙන්නේ කට්ටිය කතා කරා මොකද පේතුරු කල්පනා කරගෙන ඉන්නේ මොනවද ওই වැඩක් නැහැ මම යනවා යන්න මම පරණ රස්සාවට යනවා ඕ එයා එනවනම් අපිත් එනවා අපි යාළුවෝ ගියා බොට්ටු ඔළුවේ ගියා හාල්මස් එක්ක නැතු එනවා යේසුස් වහන්සේ වෙලලේ රොටි හදලා මස් හදලා බලාගෙන ඉන්නවා එනක මොකද නැද්ද බලාගෙන මටත් මොකද තිල්ලා ගන්නද නේ මොකුත් මනේ හාල්මස් එන්න මම ළඟ තියෙනවා රොටි තියෙනවා මස් තියෙනවා කන්න දීලා සන්තෝෂ කරලා කතා කරලා පේදුරු ආදරේද මට ආදරේ ප්‍රේමේ කතා කරා බලා ගන්න මගේ දැල never the people නසේ ජාති ඉස්රායල් වරුණාද people මනුෂ්‍යයන් වරුණාද people අපි උන්වහන්සේ ඉගෙන ගන්න උපා අපි කවුද යේසුස් වහන්සේ ඉගෙනගෙන ඉවර වෙලා තියෙන්නේ කවුද තිබුණා කවුද කියන්නේ යේසුස් වහන්සේ ඉගෙන නෑ අපිට ඉගෙන ඉවර කරන්න බෑ උන්වහන්සේ අපේ ගුරුවරයා උන්වහන්සේ මගේ ඉගෙන ඔබ දෙනක පණිවිඩයක් තමයි යේසුස් වහන්සේගේ ගෝලෙගේ පාද සේවය සතුරන්ට ප්‍රේම කරනවා උන්වහන්සේ කීකරුකම් ලොකුම කීකරු දේ තමයි යේසුස් වහන්සේ ඉගෙන ගන්න ඕනේ මම ගෙදර වැඩක් හැටියට කැමති නම් අරයි යන්නේ මම දන්නේ ආයෙත් අපු පුළුවන්කමත් අපි දොර විවෘතයි අපි දන්නවා යොහන් තුමාගේ සුභාරංචියේ පරිච්ඡේද 21 ලකුණු කරන්න කී සැරයක් යේසුස් වහන්සේ කියනවාද මාව එවපු send ඉතින් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නම් ලෝකෙට එන්න පාර දන්නේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ අතර තිබුණේ පුදුමාකාර සම්බන්ධතාවයක්. ඔබ හිතන නායකයෝ ඉන්නවා නම් සභාවේ නායකයෝ ඉගෙන ගන්න යේසුස් වහන්සේ පියාණන් වහන්සේ අතර තිබුණේ සම්බන්ධතාවය. උන්වහන්සේ විචරණ පියාගේ කැමැත්ත කරේ. මට ඕන දේ කතා කරන්න නැහැ කියලා උන්වහන්සේ කිව්වනේ. මට ඕන දේ උගන්වන්න නැහැ කිව්වා. මට ඕන දේ උගන්වන්න නැහැ. මට ඕන දේ කතා කරන්න පියාණන් වහන්සේ කතා කරන වචනේ මට දෙන්න. Thank you, Father. මාගේ වගේ කැමැත්ත කරලා දාව ධර්මයේ ආශිර්වාදයෙන් පුරුදු නිසා මේ දවසේදී මේ වචනේ ගෙනේ දුන්නාසේ මට දුන්නා වූ අනුග්‍රහය ස්තුති කරනාත ඊශ්‍රායල් වරුගේ යාඥා කරා. ඔහුගේ වැටීම ආදර්ශයක් කරගන්න. ජේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්න. ඒ වගේම අපේ නෑයෝ මිත්‍රයෝ විනාශ වෙනා ඉන්නවා. මේ නත්තල් කාලේ හොඳ කාලයක්. ඔවුන්ට සුබපතල පණිවිඩයක් කරේ ලෝකෙට සොයා බලන්න. ඥාතින් කීප දෙනෙක් දිනා ගන්න කෙසේද? එක දොරක් වුණොත් වෙනවස තව දොරක් විවෘත කරා. Amen. හොඳයි. අපි නැගී සිටිමු. Shuralava Shankarava Snorala Fessio Minori Vessio Glarala Pashani Swami ඔබේ වචනේ මගේ සහෝදරයන්ට දේශනා කළලු කරුණාවෙන් ස්තුති කරනාත මේ වචනේ මම ආලෝකවත් කළ මැනව ස්වාමීන් වහන්සේ කළ මැනව විවිධ මැනව වචනේ අසන්න පමණක් නොවි වචනේ ජීවත් වෙන්න ඔබ අනුග්‍රහ දාන කරමු පාස්ටර් නියල්ට සිස්ටර් ශාමිනීට දරුවන්ට සභාවට ඔබ ආශිර්වාද කරගන්න මුළු සභාවට අපි ඔබගේ නාමයෙන් ආශිර්වාද කරනවා ආමෙන්
baik ikulah Islam sama kau dunia na oh tamai haleluya benar ke dewasa apa wajib dibina soalnya tidak oh paham kita betul baik ikul mau ini oh tu bahar ya hemat kalau dengar oh tamai Islam value le pernah kita dia mawadan na biasa kita mah value le pas ka pernah kapra apne balko mau itu na amma dah saksi kenti dewan masuk gauri kerana ඔබ සාක්ෂියන් මේ ප්‍රේමණීය මව ඈතමයි අපි මේ ෂා ඩෙලවර්ඩ් සිටිය ප්‍රේමණීය මව ඉතා මනරක මව වයින් ඉදිරියට එනවා නම් අපිට ඔබට ආතල්ලාන ඉස්සෙම මේ මව දකින්න පුළුවන් මේ සිට කරිබල්ව මම බ්‍රදර් ශෛලි කිව්වට ශෛලි අංකල් ඥාති සමාවෙන්න බ්‍රදර් ශෛලි කිව්වට හොඳයි මේ මව ආත්මය මව ප්‍රේමණීය මව මේ දේව ගුරු තමයි අපි ආවේ මගේ පුතාගේ පවුල දුවගේ පවුල ඔක්කොම ආවේ මෙහෙටයි දෙවනාතේ කාලක් ගියාට පස්සේ අපිට මේ යන්න වුණා පුතාගේ ගෙදරට ඒකෙන් අපිට මේ දේව මේ දෙන්න බැරි වුණා නමුත් උන්වහන්සේ ඒ කාර්යය අපිට කරපු ආශිර්වාද අපි සිහි කරනවා මේ ශිෂ්‍යයන්ගේ අපි ප්‍රයාසාව හිටියා ඒ සියලු ආශිර්වාද මම දෙනවා අපේ ස්තුති කරනවා ඒ වගේම අපි දරුවෝ අදලතුළු උන්වහන්සේට දේව වයින්ද දේව පණිවිඩ දෙන දාසයෝ දෙන්නෙක් ඉන්නවා බෙතව පවුලේ ඒ වගේම දෙවියන්සයන් දරුවන් දේව වයින් ගෙනලා පරම්පරාවක් හැටියට අපිට උන්වහන්සේ ආදරන්න කරුණාව දුන්නේ තමයි ස්තුති කරනවා Haleluya. Swami Krishna. Anarga Swami Sakti Haleluya. Prasasa Vema Chumana Devya Mahansa. Haleluya. Ini අපි අගීත දාන කලාව ඒ සාව පුතා මම උඩට ආරාධනා වෙන්නේ කියලා පස් බැලුවේ වැඩිමල් පුතා. ඔහු මම හිතන්නේ ඉදිරියේදී අපමාන කි පැමිණේ. ඔහු දේශකේ වගේ මගායකෙක්. ඔහු ගීත තමයි අපි කලි ගාන කරේ. ඉස්සෙල්ලා ගාන කරලා ඔහු අපේ ආදර පිළිගත් මව්දුරුකම ඔහු දවසක මිස්ටර් පැමිණේ. හලෙලූයා. ස්වාමීන් වහන්සේ මහා දේවල් බුදුදෙක විසිනා දෙවියනේ. ඔබට කියලා තිබුණා අපේ හිතට බැරි දේවල් මොනවද කරන්නව දෙවියන් වහන්සේ කියලා. හලෙලූයා. අපේ සීමාවන් පවුරු කණමින් එහාට ගෙනන්න දෙවියන් වහන්සේ. හලෙලූයා. මොනවද සිහි කරමු. සුද්ධිවන්ත වේවා. සුද්ධිවන්ත වේවා. හලෙලූයා. ප්‍රසන්න වේවා. Jesus, I need you.
දවස්වල පෙන්නවා අවසානයේ කාලේ අන්තිම මොහොතේ අන්තිම තත්ත්වයට දැන් ඉන්නේ. ලෝක විනාශ ගැන කතා කරන මොහොතේ විනාශ කරක් නැහැ. අපි ලෑස්ති රේසස් ඉන්නයි. අපි විනාශ ඉන්නේ නැති සෙනග. හලෙලුයා. අපේ විනාශය කියන ප්‍රයිති සෝත්ගේ පැමිණීමයි. Selamat malam, matur sadakalima apa selang sama dengan pawatiwa.